disk partition ඊට පස්සේ දෙවෙනි එක ආකෘතිකරණය එකට අපි කියනවා disk formatting තුන්වෙනි එක ප්‍රතිභාගීකරණය defragmentation right ඒ තුන අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ පංගු බෙදීමට කියන ඉංග්‍රීසි වචනේ right පංගු බෙදනවා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් දැන් විභාගෙට පංගු බෙදීම වෙනුවට වෙන වචනයක් දැම්මොත් එහෙම ඒකට සමාන පදයක් දැම්මොත් එහෙම අපි දන්නේ නැහනේ දැන් අපි පංගු බෙදීම කියලා ඉගෙනගෙන යනවා right දැකලා තියෙන විභාගවලදී සමාන වචන දාලා තියෙන හතන එක්කෙනා හැබැයි ඉංග්‍රීසි වචනෙට වෙනස් වෙන්නේ නැහැ ඒක ඩිස්පාර්ටිෂනින්ම තමයි කවුරු පේපර් එක හැදුවත් පංගු බෙදීමට වෙන සමාන පදයක් දැම්මා ඩිස්පාර්ටිෂන් කියන එකට දාන්නේ නැහැ කවුරු ඒ ඉංග්‍රීසි වචනම තමයි එහෙනම් මතක තියාගන්න මේ සිංහල වචන තුනයි ඒකට අදාළ ඉංග්‍රීසි වචන තුනයි මතක තියෙන්න ඕනේ වෙන වෙනම right පංගු බෙදීම කිව්වම disk partitioning ආකෘතිකරණය කිව්වම disk formatting ප්‍රතිභාගීකරණය කිව්වම defragmentation right තමන්ගේ ඔළුවට ගන්න දැම්ම මතක තියාගන්න සිංහල වචන තුන සහ ඒකට අදාළ ඉංග්‍රීසි වචන තුන එහෙම නැතුව මේ පාඩම right කරන්න බෑ සාර්ථක නෑ ඒක මුලින් දැනගෙන හිටියේ නැතුනොත් අපි පංගු බෙදීම කිව්ව ගමන්ම ආගේ ඔළුවට අයිඩියා එකක් යනවා right මේ කතා කරන්නේ disk partition ගැන partition එකක් ගැන කතා කරන්නේ right ඒ තුන ලියා ගන්න එතනින් ඊට පස්සේ ඔන්න යටත් තියෙන උපයෝගිතා වැඩසටහන් පංගු බෙදීම දෙක ආකෘතිකරණ ප්‍රතිභාගීකරණය කියලා තියෙනවා right අපි ඔන්න ඉංග්‍රීසි තුනත් එක උඩින් ලියාගත්තා right දැන් අපි යමු පංගු බෙදීම කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න disk partition කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න යන්නේ පංගු බෙදීම දැන් අපි පොඩි කාලේ ඉඳන් ආපු වචනයක් තමයි මොකද්ද පංගු බෙදීම කියන්නේ right මේක මේ අලුත් දෙයක් නෙමෙයි පංගු බෙදීම කියන්නේ මේ අලුත් සංකල්පයක් විදිහට අපි ඉගෙන ගන්න right ඕන දෙයක් නෙමෙයි right මේක පංගු බෙදීම අපි පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නවා right අපි හිතන්න දැන් ඔයාගේ ගෙදර ඉන්නවා ඔයත් එක්ක right මල්ලි කෙනෙක් ඉන්න පුළුවන් නංගි කෙනෙක් ඉන්න පුළුවන් අක්කා කෙනෙක් ඉන්න පුළුවන් අයියා කෙනෙක් ඉන්න පුළුවන් නේද එතකොට අපි හිතන්න ඔයාගේ පවුලේ ඉන්නවා 3 දෙනෙක් නැත්නම් 4 දෙනෙක්. එතන 4 දෙනෙක් ඉන්නවා. අයියා කෙනෙක් ඉන්නවා, නංගි කෙනෙක් ඉන්නවා, ඔයා ඉන්නවා, තව අක්කා කෙනෙක් ඉන්නවා, 4 දෙනෙක් ඉන්නවා. එතකොට තාත්තා ඔයාට ගෙනත් දෙනවා ඇපල් ගෙඩියක්. right. තාත්තා වැඩ ඇරලා එනකොට කියනවා ඇපල් ගෙඩියක්. දැන් මොකද කරන්නේ? ඇපල් ගෙඩියක් දීලා කියනවා පුතේ 4 දෙනාත් එක්ක බෙදාගෙන කන්න. right. අපට එපා, අම්මටයි මටයි එපා ඔය 4 දෙනාත් එක්ක බෙදාගෙන කන්න. දැන් මොකද කරන්නේ? අපි මේක බෙදනවා පංගු 4කට නේ අපල් ගෙඩිය අපි බෙදනවා පංගු 4කට අයියට එක පංගුවයි අක්කට එක පංගුවයි නංගිට එක පංගුවයි මට එක පංගුවයි හරිද ඒකත් පාර්ටිෂන් එකක් තමයි ඒක ඩික්ස් එකක් නැතුණාට එතන තියෙන මොකද්ද ඇපල් පාර්ටිෂන් රයිට් අපි ඩික්ස් කියන වචනේ අමතක කරලා දාමු ඇපල් ගෙඩියක් නේ අපි ගත්තේ ඇපල් පාර්ටිෂන් එක එහෙනම් පංගු බෙදීමක් තමයි මේ කරේ right පංගු 4කට දැන් ඔන්න අපල් ගෙඩිය බෙදුවා right දැන් බලන්න ස්ක්‍රීන් එක දිහා ස්ක්‍රීන් එකේ තියෙනවා ගෙයක් right ගෙයක් තියෙනවා ඒකේ 3D view එක තියෙනවා අනිත් පැත්තේ බලන්න ඒකේ කාමර බෙදලා තියෙනව නේද කාමරයක් තියෙනවා සාලයක් තියෙනවා right කුස්සියක් තියෙනවා right වෙනම bathroom එකක් තියෙනවා right ඒ හතර තියෙනවා කොටස් 4කට ඔන්න බෙදලා තියෙන bathroom එකක් තියෙනවා කුස්සියක් තියෙනවා සාලයක් තියෙනවා සහ තව බෙඩ්රූම් එකක් රයිට් කාමරයක් තියෙනවා රයිට් මාස්ටර් බෙඩ්රූම් එකක් තියෙනවා හරි අපට ගේ ඔය ගේ ඇයි අපි මෙහෙම පාර්ටිෂන් කරේ මේක කාමරයක් මේක සාලයක් මේක බාත්රූම් එකක් රයිට් මේක කාමරයක් මේක කුස්සියක් රයිට් ඒ ආකාරයට ඇයි අපි මෙහෙම පාර්ටිෂන් කරලා තියන්නේ අපිට පුළුවන් මේකේ තනිකර ඔක පාර්ටිෂන් කරන්න නැතුව එක තැනම මෙහෙම වෙන් කරන්න නැතුව එක හෝල් එකක් වගේ පාවිච්චි කරන්න ජීවත් වෙන්න පුළුවන් නේ right ජීවත් වෙන්න පුළුවන් හැබැයි මොනවද ගැටලු වෙනව නේද කාමරේදී කරන වැඩ කාමරේදී කරන්න ඕනේ right bathroom එකේදී කරන වැඩ bathroom එකේදී කරන්න ඕනේ කුස්සියේදී කරන වැඩ කුස්සියේදී කරන්න ඕනේ සාලේදී කරන වැඩ සාලේදී කරන්න ඕනේ right එතකොට bathroom එකේදී කරන වැඩ අනික් කට්ටිය හැමෝටම පේනවා මේක දැන් පාර්ටිෂන් නකරොත් නේද ගේ කොටස් 4කට අපි මෙහෙම පාර්ටිෂන් නකරොත් එහෙම මොකද කොටස් නකරොත් එහෙම right කුස්සියේ කරන වැඩ අනිත් හැමෝටම පේනවා පැහැදිලි සාලේ ඉඳන් අපි කරන වැඩ අනිත් හැමෝටම පේනවා එහෙනම් ගෙදරකටත් පංගු බෙදීමක්
පාර්ටිෂන් කිරීමක් අවශ්‍යයිනේ. Tamanට හැමෝටම ගෙවල් තියෙනවා. හැමෝම දන්නවා ගෙවල් පාර්ටිෂන් කරලා තියෙන්නේ. පංගු බෙදලා තියෙන්නේ. කාමර, ශාලය, කුස්සිය, right ඒ විදියට. එහෙනම් දැන් ඔයාට අයිඩියා එකක් තියෙනවා ඔයාගේ ඔළුවේ පංගු බෙදීම කියන්නේ මොකක්ද කියලා. පාර්ටිෂන් කිරීමක් කියන්නේ මොකක්ද කියලා. බෙදා වෙන් කිරීම. පාර්ටිෂන් කියන්නේ නිකන් සරල අදහසක් ගන්න. ඔයා බෙදා වෙන් කිරීමක් කරන්න. හරි. දැන් එතකොට අපි පරිගණකයේ බෙදා වෙන් කරන්නේ මොකද්ද පුතේ? අපි පරිගණකයේ බෙදා වෙන් කරන්නේ ගෙයක් නෙමෙයි. අපි පරිගණකයේ බෙදා වෙන් කරන්නේ ගෙයක් නෙමෙයි. අපි දැන් බෙදා වෙන් කරන්න යන්නේ hard disk එක. right. අපි එහෙනම් දැන් පංගු බෙදන්න යන්නේ මොකක්ද? hard disk එක. right. ඔන්න මේ දකුණු අත පැත්තේ කෙළවරේම පින්තූරේ තියෙනවා hard disk එක ඇතුලේ පින්තූරයක්. right. වර වටේ තියෙන මේක ගැලවුවට පස්සේ right covering එක ගැලවුවට පස්සේ මෙන්න මේ ඇතුලේ තියෙන මෙන්න මේ වගේ තැටියක්. පේනවද? right. සුදු පාට තැටියක් තියෙනවා. ඔන්න මේ පැත්තේ තියෙනවා සුදු පාට තැටිය. right. නිකන් ඔය ගත්ත ගමන් hard disk එක ඔයාගේ පරිගණකය ගණපු ගමන් hard disk එක තියෙනවා මේ පැත්තේ සුදු පාට මේ new drive කියලා තියෙන්නේ right ඔන්න ඔය තැටිය තමයි මේ new drive කියලා තියෙන්නේ right ගණ මොකුත් කරලා නැහැ තාම ඔයා පරිගණකය ගණ ගමන් අලුතෙන්ම පැහැදිලි එතකොට partition කරනවා කියන්නේ මෙන්න මෙහෙම right දැන් මේකේ partition කරලා තියෙනවා right කොටස් දෙකකට C සහ D කියලා පංගු බෙදීමක් කරලා තියෙනවා මොකටද කොටස් දෙකකට C කියලා එකක් පංගුවෙන් කරලා තියෙනවා D කියලා එකක් පංගුවෙන් කරලා තියෙනවා එතකොට හිතන්න hard disk එකේ capacity එක 1 TB right hard disk එකේ capacity එක හිතන්න 1 TB තියෙනවා කියලා එතකොට 1 TB නම් අපිට පුළුවන් 1 TB කියලා තිබ්බට ඇත්තරම right GB 950ක් විතර තියෙන්නේ right 1 TB වෙන්න නම් GB 1024ක් තියෙන්න එපයි right GB 1024ක් එකතු වෙලා තමයි 1 TB හැදෙන්නේ. හැබැයි අපි 1 TB hard disk එකක් කිව්වට ඇත්තට මේකේ තියෙන්නේ right සාමාන්‍යයෙන් GB 950ක් වගේ. right ඒක නිකන් අමතරව මතක තියාගන්න ඕනේ. අපි හිතමු දැන් එතකොට මේ 950 right 1024 වෙනකොට තමයි 950 තියෙන්නේ නේද? ඒ 950 අපි බෙදමු දැන් C එකට අපි දාමු 450ක් D එකට දාමු 500ක් නැත්නම් C එකට දාමු 500ක් D එකට දාමු 450ක් ඒ කැමැති විදිහකට ඕන ගානකට බෙදා ගන්න පුළුවන්. පැහැදිලිද? ඒ ප්‍රතිශතය ඔයාට ඕන ගානකට දෙන්න පුළුවන්. අර ඇපල් ගෙඩිය කතාව වගේ තමයි. ඇපල් ගෙඩිය ඕනනම් මට වැඩියෙන් පැත්තක් කපා ගන්න පුළුවන්. කෑලි 4කට කපනවා. හැබැයි මට ලොකු කෑල්ලක් කපා ගන්න පුළුවන්. අර තුන් දෙනාට පොඩි කෑලි තුනක් දීලා. නැත්නම් අක්කට ලොකු කෑල්ලක් දෙන්න පුළුවන්. නැත්නම් අයියට ලොකු කෑල්ලක් දෙන්න පුළුවන්. right. එහෙනම් අපි දැන් පාර්ටිෂන් කරන්නේ පංගු බෙදන්නේ මොකක්ද? පරිගණකයේ hard disk එක. පරිගණකයේ hard disk එක ගත්ත ගමන් මොකක්වත් කරලා නැහැ. පංගු බෙදීමක් කරලා නැහැ. නිකන් තියෙන්නේ තනි කර. නේද? hard disk එක කියන්නේ එකයිනේ. එක hard disk එකයි. දැන් පංගු බෙදුවා මොකද උනේ? hard disk එක අපි බෙදුවා පංගු දෙකකට බෙදුවා. ඔන්න ඔතන පින්තූරේ බෙදලා තිනවා පංගු දෙකකට. C සහ D කියලා. පංගු දෙකකට නෙමෙයි අපිට පුළුවන් පංගු හතරකට වුණත් බෙදන්න. දැන් මගේ පරිගණකයේ තියෙන hard disk එක මගේ laptop එකේ තියෙන hard disk එක මම පංගු හතරකට බෙදලා තියෙන්නේ. අපි බලමු ඒක කොහොමද බෙදලා තියෙන්නේ කියලා. partition කරලා තියෙන්නේ හතරකට. right එහෙනම් කියමු මොකද ස්ක්‍රීන් එකේ තියෙන්නේ සාමාන්‍යයෙන් බොහෝ අවස්ථාවලදී පරිගණකයක භෞතික වශයෙන් පවතින එක් දෘಢ තැටියක් පරිගණකයේ බොහෝ අවස්ථාවලදී සාමාන්‍යයෙන් එක් hard disk එකක් තමයි තියෙන්නේ හරි ඒත් ඒ තාර්කික කොටස් කීපයකට බෙදා වෙන් කර ගැනීම සිදු කරේ right අර මං කිව්වා වගේ logically තාර්කිකව අපි බෙදනවා C කියලා බෙදනවා D කියලා බෙදනවා E කියලා බෙදන්න පුළුවන් F බෙදන්න පුළුවන් G right එතකොට මතක තියාගන්න C වලින් තමයි පටන් ගන්නෙ right A සහ B වලින් පටන් ගන්නෙ නේ C වලින් තමයි අපි සාමාන්‍යයෙන් පාර්ටිෂන් කරන්න පටන් ගන්න. හරි මෙසේ දෘಢ තැටියක් අවශ්‍ය පරිදි කොටස් වලට බෙදා වෙන් කිරීම දෘಢ තැටිය පංගු කිරීම ලෙසින් නැඳින්නේ. right මෙසේ දෘಢ තැටියක් අවශ්‍ය පරිදි කොටස් වලට බෙදා වෙන් කිරීම දෘಢ තැටිය පංගු කිරීම නැත්නම් පාර්ටිෂන් කිරීම ලෙසින් නැඳින්නේ. right එහෙනම් Tamanට අවශ්‍ය පරිදි දෘঢ় තැටිය right මොකද මේ වගේ C D E F ඒ ආකාරයට කොටස් වලට බෙදා වෙන් කිරීමට අපි කියනවා මොකද්ද පංගු කිරීම ලෙසින් නැඳින්නේ right මම හිතනවා දැන් පංගු කිරීම කියන එක ගැන දැන් අයිඩියා එකක් තියෙනවා ඔයාට right අපි ඊට පස්සේ ඊළඟ කැලලට යමු දෘಢ තැටියක් පංගු වලට වෙන් කිරීම පරිගණකයක් වින්‍යාසගත කරන විට කළ යුතු කාර්යයකි right මෙහෙමයි දැන් අපි අලුතෙන් පරිගණකයක් ගත්තාම දැන් කවුද සසිඳු ගත්තා මේ ලැප්ටොප් එකක් නේද ගිය මාසේ අලුතෙන් සසිඳු ලැප්ටොප් එකක් ගත්තා එතකොට දැන් ලැප්ටොප් එක ගන්නකොට අපි ගිහිල්ලා දැන්
right අපි කොහෙන්ද අබාංශකෙන් ගත්තේ එතකොට එයා දැක්කා right ඒ ලැප්ටොප් එකේ ඔන් කරනකොට මුකුත් settings හදලා නැහැ ඒ කියන්නේ දැන් අපි දැන් ලැප්ටොප් එකේ දැන් operating system එකේ ඉන්නේ කොහෙටද ඇමරිකාවේනේ ඔය Windows ගහලා එවන්නේ දැන් ඇමරිකාවට ගැලපෙන විදිහට තමයි යාලා Windows ගහලා එවන්නේ දැන් එතකොට අපි මොකද කරන්න ඕනේ අපි වින්‍යාසගත කරන්න ඕනේ ඒක ලංකාවට ගැලපෙන විදිහට ඒ කියන්නේ ටයිම් එක හදන්න ඕනේ ටයිම් සෝන් එක හදන්න ඕනේ ඒකේ කරන්සි එක ඒ කියන්නේ මුදල් වර්ගය හදන්න ඕනේ right ඒ වගේ පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න තියෙනවා right එකට පාස්වර්ඩ් එකක් දාගන්න ඕනේ අපි ඒ වගේ ඒවට කියන මොකක් කරනවද මුලින්ම දැන් පරිගණකයක් ගත්තාම අපි ඒ ටික කරගන්න ඕනේ වින්‍යාසගත කරනවා කන්ෆිගර් කරනවා right අපිට පරිගණකේ පාවිච්චි කරන්න පුළුවන් විදිහට අපි හදා ගන්නවා වින්‍යාසගත කරනවා එහෙනම් මේ දුරට තැටියත් පාර්ටිෂන් කරන්නේ මොන අවස්ථාවේදීද පාර්ටිෂන් කරන්නේ right මෙන්න මේ වගේ වින්‍යාසගත කරන කන්ෆිගර් කරන අවස්ථාවේ තමයි පාර්ටිෂන් කරගන්නේ අපිට C එකට කොච්චර ධාරිතාවක් යනවද D එකට කොච්චර ධාරිතාවක් යනවද right E එකට කොච්චර ධාරිතාවක් යනවද තව කොටසක් F කියලා බෙදනවද right ඒ වගේ hard disk එක පංගු බෙදා කිරීම කරන්නේ right වින්‍යාසගත කරන අවස්ථාවලදී අර වගේ මුලින්ම හැදලි එසේම යම් හේතුවක් නිසා අමතර දුරට තැටියක් පරිගණකයට එක් කරන්නේ නම් හෝ තිබෙන දුරට තැටිය ඉවත්ව නව දුරට තැටියක් එක් කරන්නේ නම් හෝ එම අවස්ථාවේදීද අපට එම දුරට තැටිය පංගු වලට බෙදා වෙන් කිරීමට සිදුවේ. right එන යම් හේතුවක් නිසා දුරට තැටියක් පරිගණකයට එක් කරන්නේ නම් හෝ තිබෙන දුරට තැටිය ඉවත් කර නව දුරට තැටියක් එක් කරන්නේ නම් හෝ එම අවස්ථාවේදීද අපට එම දුරට තැටිය පංගු වලට බෙදා වෙන් කිරීමට සිදුවේ. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් hard disk එකක් තියෙනවානේ සාමාන්‍යයෙන් පරිගණකයක hard disk එකක් තියෙනවා. right ඔයාලට තව hard disk එකක් ඕන වෙනවා. දැන් ඒක capacity එක මදි වෙලා එකක් තියෙදි තව එකක් ඕන වෙනවා පරිගණකයට. එතකොට මොකද වෙන්නේ? දැන් අලුතෙන් ගන්න එකත් දැන් අලුතෙන් පරිගණකයක් ගන්නව නෙවෙයි මොකද මේ උනේ? අලුතෙන් hard disk එකක් ගත්තා තව. එහෙනම් අලුතෙන් hard disk එකක් ගන්න වෙලෙත් අපිට මේක partition කරන්න වෙනවා. පංගු වලට බෙදන්න වෙනවා. right C D E ඒ ආකාරයෙන් partition කරන්න වෙනවා. පැහැදිලිද? ඒ වගේම තියෙනවා දුරට තිබෙන දුරට තැටි ඉවත් කර. දැන් ඔයාගේ පරිගණකයේ දැන් ඔය පාර්ටිෂන් කරලා තියෙන දුරට තැටි ඉවත් කර නව දුරට තැටියක් එක් කරන්නේ නම් එම අවස්ථාවේදීද පංගු බෙදීමට යොදා ගන්න වෙනවා. ඒ කියන්නේ ඔයා ආයි අලුතෙන් ගන්නවා කියන එක දුරට තැටියක්. පරණ එක වෙනුවට. ඒ වෙලෙත් අපි මොකද කරන්න ඕනේ? පාර්ටිෂන් කරගන්න වෙනවා පංගු බෙදීමකට ලක් කරගන්න වෙනවා. හරි. let's see hard disk partition in my computer right. දැන් අපි බලමු දැන් මගේ පරිගණකයේ කොහොමද hard disk එක partition කරලා තියන්නේ කියලා. right අපිට පුළුවන් දැන් this PC ගියාට පස්සේ right මේ ආකාරයට right මගේ තියෙන්නේ බලන්න මේ මෙතන තියෙන්නේ right local disk C local disk D right new volume F new volume G right ඒ හතර තමයි මගේ hard disk එක බෙදා වෙන් කරලා තියෙන්නේ කොටස් හතරකට C එක D එක F එක සහ G එක. පැහැදිලිද මේ කොනේ තියෙන E එක කියන්නේ ඔය DVD එකක් right බාහිරින් දැම්මම ඒක ක්‍රියාත්මක වෙන්නේ. නැතුව hard disk එක නෙමෙයි. හොඳේ. ඒක DVD එකක් CD එකක් දැම්මම තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. එතකොටත් ඒක මේ වගේ drivers එකක් right. E අපුරෙන් තමයි ඒක සංකේතවත් වෙන්නේ. එතකොට දැන් C drive අපි කියන්නේ මේකට C drive එක. මේකට අපි කියන්නේ D drive. මේක F drive මේක G drive right drive එක දාවකය C දාවකය D දාවකය F දාවකය G දාවකය එහෙනම් පාර්ටිෂන් කරලා තිනවා පංගු කීයකටද පංගු හතරකට පාර්ටිෂන් කරලා තිනවා බලන්න මගේ පරිගණකයේ hard disk එකේ ධාරිතාව 1 TB තියෙනවා එතකොට 1 TB වලින් මං C එකට දීලා තියෙන මේ යට තියෙනවා right gigabyte 100ක් right C partition එකට gigabyte 100යි D partition එකට gigabyte 332යි F partition එකට දීලා තියෙනවා gigabyte 254යි G partition එකට දීලා තියෙනවා gigabyte 244යි right එතකොට 100 322 254 244 ආසන්න වශයෙන් එකතු කරාම gigabyte 950ක් වගේ එනවා හරිද එහෙනම් ඔන්න 1 TB hard disk එකක් මම බෙදලා පාර්ටිෂන් කරලා තියෙන ආකාරය පරිගණකයි. right C එක D එක F එක සහ G එක. හරි. එතකොට මේකට අපි කියන්නේ C drive, D drive, F drive, G drive කියලා අපිට කියන්න පුළුවන්.
හරි ඔන්න දැන් ඔයාගේ පරිගණකයක් තියෙනවා නම් දැන් ඔයා දන්නවා දැන් මෙතන දැන් නැත්තම් සමා Windows 7 වගේ නම් තියෙනවා right my computer නේ නැත්තම් 10 වගේ නම් තියෙන this PC කියන ක්ලික් කරාට පස්සේ right මේ වගේ එකක් එනවනේ දැන් මේ හැමතැනම ෆයිල් එකක් සේව් කරන්න පුළුවන් කියලා ඔයා දන්නවා සින්දු සේව් කරන්න පුළුවන් නේද චිත්‍රයක් ඇඳලා සේව් කරන්න පුළුවන් මේ ඕන දැනක D එකේ සේව් කරන්න පුළුවන් නේ ඊට පස්සේ F එකේ සේව් කරන්න පුළුවන් right අපිට කැමති තැනක සේව් කරන්න පුළුවන් right එහෙනම් ඔයා කැමති තැනක මේ සේව් කරනවා කියන්නේ D එකේ සේව් කරනවා කියන්නේ කොහෙද මේ සේව් කරන්න ගිහිල්ලා hard disk එකේ තමයි සේව් කරන්නේ ඒකේ D කියන කාමරේ. එතන කාමර හතරක් කියලා C කාමරය, D කාමරය, F කාමරය, G කාමරය. right D කියන කාමරේ D කියන පංගුවේ තමයි ඔයා සේව් කරන්නේ D එකේ සේව් කරනවා. හරි. මම හිතනවා ඒකේ දැන් අවබෝධයක් ඇති කියලා. right ඊට පස්සේ අපි යමු අපේ පාඩමට. right ඊට පස්සේ තව එකක් තියෙනවා අපට එසේම මේ වෙන විට සිදු කර ඇති පංගු බෙදීම වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ නම් දැන් ඔන්න මං කියවනේ දැන් මගේ පරිගණකයේ බෙදලා තියෙන පංගු හතරක් C drive D drive F drive සහ G drive කියලා පංගු හතරක් ඔයගොල්ලෝ දැක්කා මේක දැන් වෙනස් කරන්නට අවශ්‍ය වන්නේ නම් ඒ අවස්ථාවේදී පංගු බෙදීමේ ක්‍රියාවලිය වෙත යොමු වනු ඇත ආයි මට මේක පාර්ටිෂන් කරන්න ඕන වෙලා තියෙනවා ඔය හතර පාර්ටිෂන් කරාට මට මේක ආයි පාර්ටිෂන් කරන්න වෙලා තියෙනවා right ඔන්න ඔය වගේ අවස්ථාවක් කෙසේ වුවද පංගු බෙදා ඇති දුරු තැටියක් නැවත වරක් පංගු බෙදීමකට ලක් කළ විටදී අදාළ දුරු තැටියේ වූ සියලු දත්ත විනාශ වනු ඇත මෙන්න මොකද කියන්නේ මේ අය ඊට පස්සේ යා කියනවා මේක නැවත වරක් පංගු බෙදීමකට ලක් කරොත් අදාළ දුරු තැටියේ වූ සියලු දත්ත විනාශ වනු ඇත ආයි මේක පාර්ටිෂන් කරනවා නම් මේ පාර්ටිෂන් කරපු දුරු තැටියක් hard disk එකක් පාර්ටිෂන් කරනවා නම් ඒ පාර්ටිෂන් වෙලා තියෙන දුරු තැටියේ තියෙන සියලුම අපි සේව් කරපු දත්ත ඒ ඔක්කොම විනාශ වෙලා යනවා right ආයි පාර්ටිෂන් කරොත් එimhe ඔකේ තියෙනව ගන්න බෑ ඒක නිසා අපිට ගන්න පුළුවන් එක තමයි පාර්ටිෂන් ආයි කරන්න කලින් තියෙන දුරු තැටිය ඒකේ බෑකප් එකක් ගන්න පුළුවන් right මේ නිසා එවන් අවස්ථාවලදී අවශ්‍ය කරනු ලබන දත්තවල උපදෙස් පිටපත බෑකප් කොපි එකක් ලබා ගැනීමට කටයුතු කිරීමට මතක තබා ගත යුතුය. right එහෙනම් බෑකප් එකක් ගන්න ඕනේ. ඔයාගේ තියෙන පරිගණකේ hard disk එක ආයි පාර්ටිෂන් කරනවා නම් පංගු වලට බෙදෙනවා නම් මතක තියාගන්න එහෙනම් පංගු වලට බෙදුවොත් එහෙම පරිගණකේ hard disk එකේ තියෙන දත්ත අපි සේව් කරපු ඔක්කොම දත්ත නැති වෙලා යනවා. right ඒ කතාව තමයි කියන්නේ. හරි ඊට කලින් දැන් අපි ලියාගමු දැන් පංගු බෙදීම අවශ්‍ය වන්නේ ඇයි කියන තැනට රැවිලා තියෙනවා ඊට කලින් ඔයාගේ ටියුට් එක ගන්න දැන් පංගු බෙදීම කියලා තියෙනවා ඒකේ දාලා සාමාන්‍යයෙන් බොහෝ අවස්ථාවලදී පරිගණකයේ භෞතික වශයෙන් පවතින දුරු තැටියකි ඒත් ඒ තාර්කික කොටස් කීපයකට බෙදා වෙන් කර ගැනීමක් සිදු කරේ මෙසේ දුරු තැටියක් අවශ්‍ය පරිදි කොටස් වලට බෙදා වෙන් කිරීම දුරු තැටිය පංගු කිරීම ලෙසින් හැඳින්වේ දුරු තැටිය පංගු කිරීම ලෙසින් හැඳින්වේ right එතන යටින් ලියාගමු right එතන තියෙනවානේ rule ඉඩ තියලා එතනින් ලියා ගන්න දුරු තැටියක් පංගු වලට වෙන් කිරීම දුරු තැටියක් පංගු වලට වෙන් කිරීම පරිගණකයක් වින්‍යාසගත වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා මොකද්ද configure කරනවා right ඔය පරිගණකයක් ගත්තට පස්සේ මුලින්ම ඒක අපි වින්‍යාසගත කරන්න ඕනේ අපිට ගැළපෙන පරිදි අරහන් ඇතුළ ලියා ගන්න configure වින්‍යාසගත වලට අපි කියන configure කරන කල යුතු කාර්යයකි කරන කල යුතු කාර්යයකි එසේම මේ වන විට සිදු කර ඇති පංගු බෙදීම එසේම මේ වන විට සිදු කර ඇති පංගු බෙදීම
එසේම මේ වෙන විට සිදු කර ඇති පංගු බෙදීම වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ අවස්ථාවේදීද පංගු බෙදීමේ ක්‍රියාවලිය වෙත යොමු වන ඇත. ඒ අවස්ථාවේදීද පංගු බෙදීමේ ක්‍රියාවලිය වෙත යොමු වනු ඇත. කෙසේ වුවද පංගු බෙදා ඇති දෘಢ තැටියක් නැවත වරක් පංගු බෙදීමකට ලක් කළ විටදී අදාළ දෘಢ තැටියේ සියලු දත්ත විනාශ වී යයි. හරි ඒ ටික ලියලා බලන්න ඊළඟ පිටුවේ. එතකොට මුලින්ම එක තියෙන්නේ අර මං වගේ අලුතෙන් ගත්තාම hard disk එක මොකද්ද මේ රවිද ඕක ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න රයිට්. ඔය ස්ක්‍රීන් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. රයිට් ෆෝන් එක දිනවා ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගන්න ඒක ලියන්න එතනට. හරි පාටිෂන් කරපු ඩ්‍රයිව් එකක් තියෙනවා එහා පැත්තේ. රයිට් ඒක අපි පෙන්නුවා ඉස්සෙල්ලා. එහෙනම් මතක තියාගන්න මේ පංගු බෙදීම කරන කාර්යය නේ අපේ ජීවිතේ අපේ සැබෑ ජීවිතේත් අපි පංගු බෙදනවා. දැන් ICT වලට ආවට පස්සේ ඒක වෙනස් වෙන්නේ. දැන් අපි පංගු බෙදන්නේ ITC වලදී මොනවද? ඔයාගේ hard disk එක තමයි පරිගණකයේ තියෙන දෘඩ ගැටිය තමයි පංගු බෙදන්නේ. පැහැදිලි? ඒක බෙදනකොට පටන් ගන්නෙ C අකුරෙන් පටන් ගන්නෙ. ඊට පස්සේ D E F ඒ ආකාරයට පංගු බෙදන්න පුළුවන්. පැහැදිලි? එක එක ඒවට එක එක ධාරිතා දෙන්න පුළුවන්. පැහැදිලිද? රයිට් එහෙනම් මේක මේ අලුත්ෙන් ඉගෙන ගන්න ඕනේ එහෙම ලොකු සංකල්පයක් නෙමෙයි. ඔයාගේ ජීවිතේ ඔයා පොඩි කාලේ ඉඳන් මේ සංකල්පය ඉගෙනගෙන තියෙනවා. රයිට් ඔයාගේ ගෙදරත් පංගු බෙදලා තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් මං හිතනවා අයිඩියා එකක් යන්නේ නැති කියලා ඔළුවට පංගු බෙදීම කියන්නේ මොකක්ද කියලා. රයිට් ඊට පස්සේ අපි යමු පංගු බෙදීමක් අවශ්‍ය වන්නේ ඇයි කියලා. රයිට් ඊළඟ ප්‍රශ්නය අපිට තියෙන්නේ මොකද්ද? පංගු බෙදීමක් අවශ්‍ය වන්නේ ඇයි? ඇත්තටම ඇයි මේ අපි පාටිෂන් කරන්නේ? දැන් ඇත්තටම දැන් මං ඇහුවා දැන් අර ගෙදර ඇයි ගෙදර ඇත්තටම පුතේ මේ දැන් ඔය කාමර වලට කුස්සියට මෙහෙම වෙන් කරන්නේ නේද? දැන් මෙහෙමනේ වෙන්වෙන් වශයෙන් කරන කාර්යයන් තියෙනව නේද? කුස්සියේදී කරන වෙන කාර්යයන් තියෙනවා. ශාලෙදී කරන වෙන කාර්යයන් තියෙනවා. පංගු බෙදීමකට ලක් කරේ නැතුනොත් ඔයාගේ ගෙදර පාටිෂන් කරේ නැතුනොත් මොකද? හැමෝටම පේනව නේද? එතකොට කුස්සියක් නෑ ශාලයක් නෑ නේ. කුස්සිය කරන්න ඕන වැඩත් හැමෝටම පේනවා. රයිට් කාමරේදී කරන්න ඕන වැඩත් හැමෝටම පේනවා. රයිට්. ඇයි මේක දැන් හෝල් එකක් වගේ ඉන්නේ තියෙන්නේ බෙදලා නෑනේ. පැහැදිලි. එහෙනම් දැන් පරිගණකයේ hard disk එක මෙහෙම පංගු බෙදන්න නැතුව තිබුණොත් එහෙනම් මොකද වෙන්නේ? රයිට්. අපි ඔය තැම්පත් කරන ෆයිල්ස් වීඩියෝ රයිට් මොනවද සින්දු රයිට් එක තැනක නෑ. hard disk එක 1 TB නම් 1 TB hard disk එකේ කොහේ තියෙනවද දන්නේ නැහැ. හොයන්න ගියාට පස්සේ ආයෙ අපට හොයන්න හම්බෙන්නේ නැහැ. පැහැදිලි? වෙන්වෙන් වශයෙන් නෙමෙයිනේ ඔක්කොම මේ 1 TB hard disk එකේම තැම්පත් කරලා. එතකොට අපට ආයෙ ඒක හොයන්න වගේ අමාරුයි. ඒ දත්ත ටික. ඇයි මේක වෙන් කිරීමක් කරලා නැහැ. හරි බලමු අපේ පළවෙනි එක තියෙන්නේ පරිගණකයේ තැම්පත් කරනු ලබන දේවල්. මොනවද පරිගණකයේ තැම්පත් කරන්නේ? පරිගණකයේ තැම්පත් කරන ඔය ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් රයිට් අපි අලුතෙන් ඔය ගේම් එකක් ගත්තොතින් අපි අලුතෙන් මොනවද
Word වගේ application software right ඒ software ටිකත් අපි තැන්පත් කරන්නේ කොහෙද පරිගණකේ hard disk එකේ MS Excel PowerPoint gaming software database software antivirus software පරිගණකෙට install කරන හැම software එකම තැන්පත් කරන්නේ කොහෙද පරිගණකේ hard disk එකේ එතකොට ඒ වගේ මෘදුකාංග තැන්පත් කරනම පැත්තක ගිහිල්ලා එතනම ගිහිල්ලා අපි වීඩියෝ අපේ තියෙන ෆොටෝස් තැන්පත් කරොත් එහෙම දෙක පැටලෙන්න පුළුවන්. ඒ නිසා අපිට පුළුවන් එක පාටිෂන් එකක් එක කොටසක් යොදා ගන්න පුළුවන් මොනව කරන්නද? මෘදුකාංග ටික software ටික වෙනම අපිට තැන්පත් කරලා තියන්න. සාමාන්‍යයෙන් C එකේ වගේ තමයි අපි සාමාන්‍යයෙන් install කරාම තියෙන්නේ. C drive එකේ තමයි තියෙන්නේ. right? ඒක මතක තියාගන්න. C එක වෙන් කරලා තියෙන්නේ ඔය operating system එකේ තියෙන ෆයිල්ස් වලට ඒ වගේම ඔය අපි ඉන්ස්ටෝල් කරන software වගේ ඒවාට තමයි C එක වෙන් කරලා තියෙන්නේ. right? අපේ ඔය තැන්පත් කරන වීඩියෝ සින්දු ඒ වගේ ඒවාට වෙන් කරලා තියෙන්නේ D එක, E එක, F එක right ඒවා තැන්පත් කරගන්න පුළුවන්. right? එහෙනම් පරිගණකයේ තැන්පත් කරනු ලබන දේවල් වෙන වශයෙන් තැන්පත් කර ගැනීමට මෘදුකාංග එක් පංගුවකද වෙන් වූ දත්ත වෙන් වූ පංගු වලට තැන්පත් කිරීම. වෙන් වූ දත්ත කියන්නේ වීඩියෝ කියන්නේ එක දත්තයක්. සින්දු කියන්නේ එක දත්තයක්. වීඩියෝ එක පැත්තක, සින්දු එක පැත්තක, ඒ වගේම ඔය ටෙක්ස්ට් ෆයිල් පාට සහිත ගොනු ඔය අපි ටයිප් කරන එක වෙන පැත්තක වෙන්න තැන්පත් කරගන්න පුළුවන් වුණ පාර්ටිෂන් කරාට පස්සේ. හරි. නැත්තම් තියෙන්නේ ඔක්කොම එක කොටේ රයිට් දෙවෙනි එකට යමු පරිගණකයේ මෙහෙයුම් පද්ධති එකකට වඩා ස්ථාපනය කිරීමට. හරි. සාමාන්‍යයෙන් අපි දැන් පාවිච්චි කරන දැන් මෙහෙයුම් පද්ධති එකයිනේ. දැන් අපි සාමාන්‍යයෙන් පරිගණකයක අපි මෙහෙයුම් පද්ධති එකක් තමයි පාවිච්චි කරන්නේ. හැබැයි අපිට පුළුවන් මෙහෙයුම් පද්ධති එකකට වඩා ස්ථාපනය කරන්න ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. මෙහෙයුම් පද්ධති දෙකක් ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. එතකොට අපි කිව්වා දැන් අර මුලින්ම දැන් අර ලෝඩින් වෙන මුලින්ම අර පරිගණකේ ඔන් වෙන ක්‍රියාවලියේදී අන්තිමට මෙහෙයුම් පද්ධතිය ලෝඩ් වුණානේ. රයිට් පරිගණකයේ තියෙන තැනක. එතකොට ඒකෙදි අපි කිව්වා දැන් පරිගණකයේ ගොඩක් ඔපරේටින් සිස්ටම් එක හાર્ඩ් ඩිස්ක් එකේ තැන්පත් කරලා තියෙනවා. එතකොට C එකේ වගේ තමයි ඉන්නේ නේ. මෙහෙයුම් පද්ධතිය වගේ ඒවා තැන්පත් කරන්නේ C drive එකේ. හරිද? එතකොට දැන් තවත් මෙහෙයුම් ඔපරේටින් සිස්ටම් එකක් මොකද වෙන්නේ? C එකේම ගිහිල්ලා තැන්පත් කරොත් එහෙම right තව ඔපරේටින් සිස්ටම් එකක් අපි හිතන අපි ගන්න Ubuntu Windows සහ Ubuntu දැන් ඔන්න ඔපරේටින් සිස්ටම් දෙකම දැන් දාන්න යන්නේ. එතකොට එකක් C එකේ ගිහිල්ලා දැම්මහම කරදරයි. right හොයාගන්න අමාරුයි දැන් දෙක පැටලෙනවා. ඒක නිසා අපිට පුළුවන් ඒක වෙන පාර්ටිෂන් එකක් කරන් right වෙන තැනකට දාන්න. හරිද? අර MBR කියලා තිබ්බේ දැන් ඒ C drive එකේ ඒක තීන තැන තමයි MBR කියලා කියන්නේ master boot record. right එයා C එකේ ඉන්න තැනට තමයි ඒ කියන්නේ. right operating system එකේ තියෙන තැනට MBR එක. හරි එහෙනම් එතකොට MBR දෙකක් හදන්න වෙනවා. right operating system දෙකක් න. එහෙනම් අපිට පුළුවන් කොටස් දෙකක් හදන්න. C එකේ හදන්න පුළුවන්, D එකේ හදන්න පුළුවන්. right එහෙනම් මේ පද්ධති දෙකක් ස්ථාපනය කරන්න ඕනොත් එහෙමත් එනම් අපිට මොකද්ද? මේ වගේ පංගු බෙදීමක්, පාර්ටිෂන් කිරීමක් ඕනේ. දෙන්නෙක් නේ. right හිතන්න දැන් ඔයාගේ ගෙදර ඔයාගේ තව සහෝදරයෙක් ඉන්නවා නං කෙනෙක් ඉන්නවා නම් ඔයයි නංගිවත්. ඔයා එක මෙහෙයුම් පද්ධතියක් නං එක මෙහෙයුම් පද්ධතියක්. නංගි ඔය එක කාමරේ තියන්න පුළුවන්ද? නංගි ඔය එක කාමරේ තියන්න බෑ. ඒ වගේ කතන්දරයක් තමයි මේ. ඊට පස්සේ තුන්වෙනි එක මෙහෙයුම් පද්ධතිය වූ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට වරහන් ඇතුළේ තියෙන සමහර අවස්ථාවලදී මෙහෙයුම් පද්ධතිය කාර්ය සඳහා දුරටි අමතර පංගුවක් වෙන් කර ලැබීමට අනිවාර්යයෙන්ම සිදුවීම පෙන්වා දිය හැකියි. මෙහෙයුම් පද්ධතිය වූ අවශ්‍යතා සමහර අවස්ථාවලදී මෙහෙයුම් පද්ධතියේ කාර්ය සඳහා දුරටි අමතර පංගුවක් වෙන් කර ලැබීමට අනිවාර්යයෙන්ම සිදුවීමට පෙන්වා දිය හැකියි. දැන් මම කිව්වා දැන් මෙහෙයුම් පද්ධතිය වගේ ඒවා තැන්පත් වෙන්නේ මොන කොටස කියලාද කිව්වේ? ඔපරේටින් සිස්ටම් එක වගේ ගොඩක් තැන්පත් වෙන්නේ C drive එකේ නේද? එතකොට අපි ගොඩක් C drive එක වෙන් කරලා තියෙන්නේ ඔය මෙහෙයුම් පද්ධතියේ තියෙන ෆයිල්ස් වලට. හරිද? එතකොට අපි C drive එකේ කවදාකවත් ගිහිල්ලා තැන්පත් කරන්න එපා ඔයාගේ වීඩියෝ, ඔයා අඳින චිත්‍ර, right චිත්‍ර ෆයිල්, වීඩියෝ ෆයිල්, ඒ වගේ සින්දු ෆයිල්, right ඔයා ටයිප් කරන right ටෙක්ස්ට් ෆයිල් කවදාකවත් ගිහිල්ලා C එකේ තැන්පත් කරන්න එපා. right එතකොට C එක වෙන් කරලා තියෙන්නේ මොන කාර්ය සඳහාද? මෙහෙයුම් පද්ධතිය අවශ්‍යතා සම්පූර්ණ කරන්න තමයි right වෙනම පංගුවක් වෙන් කරලා තියෙන්නේ.
right අනේ ඒක තමයි කියන්නේ නං එතකොට දැන් අයිඩියා එකක් ගන්න පංගු බෙදීම අවශ්‍ය වන්නේ ඇයි කියලා පැහැදිලිද විභාගයට අහන්න පුළුවන් right operating system පද්ධතිය දෙවන ලියන කොටසේ අහන්න පුළුවන් දැන් සමහරවිට ලොකු අමාරු කිරීමක් කරන එක නැහැ ඔයගොල්ලන්ට දැන් ගිය අවුරුද්දේ කියනවා හරියට සිලබස් කවර් වුන්නේ නැහැ දැන් මේ අවුරුද්දෙත් කියනවා හරියට සිලබස් කවර් වුන්නේ නැහැ ඔන්ලයින් එක ඔන්ලයින් කරන්න බැරි ළමයි ඉන්නවා right අපි right ඔන්ලයින් කරාට ඔන්ලයින් දැන් සිග්නල් සමහර පන්ති වල ළමයින්ට right සිග්නල් නැහැ right සමහරුන්ට කියනවා ඉතින් මේ මට කරන්න දෙයක්වත් නැහැ සමහරුන්ට ස්මාර්ට්ෆෝන් එකකුත් නැහැ right ඒ වගේ ළමයිනුත් ඉන්නවා ඉතින් මේ මොකද වෙන්නේ දැන් ඒ වගේ ළමයින්ට මොකද වෙන්නේ දැන් ඔන්ලයින් උත් නෑ ඒවත් නෑ වෙනම ඉගෙන ගන්නත් නෑ රයිට් ඒක නිසා පේපර් එකක් හදනකොට මානසිකව බලන්න වෙනවා ඒක නිසා මේ වගේ ප්‍රශ්නයක් දාන්න පුළුවන් රයිට් කෙලින්ම උත්තරේ තියෙනවානේ දෙවෙනි අනිවාර්ය ප්‍රශ්නෙට කියන්න පුළුවන් දුර තැටියක් පංගු බෙදීම අවශ්‍ය වන්නේ ඇයි හේතු දෙකක් සඳහන් කරන්න හේතු දෙකක් සඳහන් කරන්න එතකොට මොකද්ද තියෙන්නේ දැන් අයිඩියා එකක් තියෙන්නේ මොකද්ද පරිගණකයේ තැන්පත් කරනු ලබන අපි යමු එතකොට මතක තියාගන්න දැන් ඔයාගේ ටියුට් එක ගන්න එක තියෙනවා පංගු බෙදීම අවශ්‍ය වන්නේ ඇයි කියලා. පැහැදිලිද? එතකොට ඒක ලියාගමු ඔයගේ තියෙනවනේ කරුණු තුනක් පරිගණකයේ තැන්පත් කරනු ලබන දේවල් වෙන්වෙන් තැන්පත් කර ගැනීමට. එතකොට එතනට ලියා ගන්න වරහන් ඇතුලේ මුදුකාංග එක් පංගුවකද right එතනට ලියා ගන්න වරහන් ඇතුලේ මුදුකාංග එක් පංගුවකද වෙන්වෙන් වූ දත්ත වෙන්වෙන් වූ පංගු වලද තැන්පත් කිරීමට ස්ක්‍රීන් එකේ තියෙනවා right මුදුකාංග එක් පංගුවකද අපේ මංකෝ පරිගණකට ඉන්ස්ටෝල් කරන සොෆ්ට්වෙයාර් ටික තියෙනවනේ ඒ සොෆ්ට්වෙයාර් ටික එක් පංගුවක් එයාට වෙනම කාමරයක් දෙනවා අපි හිතමු සාලේ කියලා ගෙදරකට ඕන සාලේ දෙනවා right මුදුකාංග එක් පංගුවකද වෙන්වෙන් වූ දත්ත වෙන්වෙන් වූ පංගු වල තැන්පත් කිරීමට right ඊට පස්සේ දෙවෙනි එක දෙවෙනි එකේ තියෙනවා පරිගණකයේ මෙහෙයුම් පද්ධති එකකට වඩා ස්ථාපනය කිරීමට එතකොට එතනින් ලියාගෙන වරහන් ඇතුලේ එකම පරිගණකයේ Windows හා Ubuntu එකම පරිගණකයේ Windows සහ Ubuntu සර් අප මුලින් ඉඳන් කියන්නකෝ ඔය මේ ස්ක්‍රීන් එකේ තියෙන කරාවින්දු ලියා ගන්න කිව්වේ වරහන් ඇතුලේ දැන් උඩ එකේ වරහන් ඇතුලේ ලියා ගන්න මේකේ වරහන් ඇතුලේ තියෙන එක උඩ එකට ලියා ගන්න කිව්වේ මුදුකාංග එක් පංගුවකද වෙන්වෙන් වූ දත්ත වෙන්වෙන් වූ පංගු වල තැන්පත් කිරීමට right ස්ක්‍රීන් එක බලන් ලියා ගන්න එක right දෙවෙනි එකේ තියෙන ස්ක්‍රීන් එකේ තියෙන එක තමයි එකම පරිගණකයේ Windows සහ Ubuntu මෙහෙයුම් පද්ධති දෙකම ස්ථාපනය කිරීමට අවශ්‍ය වූ අවස්ථාවකදී එකම පරිගණකයේ Windows සහ Ubuntu මෙහෙයුම් පද්ධති දෙකම ස්ථාපනය කිරීමට අවශ්‍ය වූ අවස්ථාවවලදී එහෙනම් ඒ වෙලෙත් පංගු බෙදීමකට ලක් කරලා තියෙනවනේ. ඇයිනේ? අපෙන් ප්‍රශ්නයක් අහන්නේ ඇයි පංගු බෙදන්නේ? නිකන් ඒක අමතක වෙනවනම් ඔයා නිකන් හිතලා ලියන්නත් පුළුවන්. හිතලා ඒක අමතක වුණොත් එහම අදිසියක්වත් ඇයි ගෙදරක් පාර්ටිෂන් පංගු වෙන්න වෙලා තින්නේ? ඇයි ගෙදරක් වෙන් කරලා තින්නේ? කාමරයක් තියෙන කුස්සියක් තියෙනවා ඇයි තින්නේ? ඒ කියන්නේ එක එක කාර්යයන් තියෙනවානේ ගෙදර කරන ඒ කාර්යයන් වෙන වෙනම කරගන්න තමයි තියෙන්නේ. එහෙනම් ඒකේ පළවෙනි එකට අපි ඉන්නේ මොකද්ද? පරිගණකයේ තැන්පත් කරනු ලබන දේවල් වෙන්න තැන්පත් කර ගැනීම. නිකන් හිතලා ලියන්න පුළුවන් ඒ සංකල්පය ඔයාගේ ඔළුවේ තියෙනවනම් right හැබැයි මේක අනිවාර්යෙන් බලා ගන්න ඕන තැන right අරකේ වචන තුන බලා ගන්න ඕනේ දැන් අපි පංගු බෙදීමට අපි කියන මොකද්ද partitioning ඊට පස්සේ ආකෘතිකරණයට formatting ප්‍රතිභාගීකරණය defragmentation right ඒ තුන නම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඒ තුන දන්නේ නැතුවොත් right ප්‍රශ්නේ පැටලෙනවා ඊට පස්සේ දැන් මේ ඇයි කියන එකත් වැදගත් අපට ඇයි විභාගෙට අහන්න පුළුවන් ප්‍රශ්නයක් නේ right මේ දෙන හැම කරුණක්ම right කොහොමවත් අරගෙන දීපුනේ මේ ඔයාලට උගන්වන්න තියෙන දේවල් right අමතර දේවල් නෙවෙයි විභාගෙට එන ඒවා විතරයි උගන්වන්නේ වෙන කිසිම දෙයක් උගන්වන්නේ නැහැ
right වැඩක් නැහැ නේ අපිට ඉන්නේ නැත්තම් අපිට වැඩක් නැහැ මොකටේ අලුත් දේවල් ඉගෙන ගන්න ඒ වෙනුවට මොලේ වෙන තැනක් අපිට තැම්පත් කරගන්න පුළුවන් නේ මොලේ පාර්ටිෂන් කරලා තියෙන්නේ ඉතිහාසෙට වෙනම තැනක් පාර්ටිෂන් කරලා තියෙනවා වගේ මොලේ right ඊට පස්සේ සිංහල වලට වෙනම පාර්ටිෂන් එකක් කරලා තියෙනවා ඉතින් පාර්ටිෂන් එකේ right ඉඩ පුරවන්න ඕනේ නෑනේ GB ගාන පුරවන්න ඕනේ නෑනේ ආයි එන්න කීය වැදගත් කරන්න දීලා right ඔය අපි හැම කරපු පාස් පේපර් ප්‍රශ්නයක්ම right ආපු ඒව කරේ right ගන්නපු තියරි වලින් ලියන්න පුළුවන් right එහෙම නැතුව අපිට මේ රටේ තියෙන ඕන තරම් මේ IT කියන සබ්ජෙක්ට් එක ගියාම ඕන තරම් ඕන කෙනෙක්ට ඕන තරම් කියන්න පුළුවන් හැලී අදාළ නෑනේ අපිට මොකටේ එන්නේ නැත්තම් අදාළ නෑ right අපි ඉගෙන ගන්න ඕනේ right විභාගෙට ලියන ටික විතරයි ඒ හොඳටම ඇති පැහැදිලිද ඊට එහා ඉගෙන ගන්න ඕන නම් A level ICT කරන්න පුළුවන් වෙනම course follow කරන්න පුළුවන් right අපි දැන් සබ්ජෙක්ට් 9කට ලියන්න එපා නේද ටිකකටද සබ්ජෙක්ට් 9ක් පාඩම් කරන්න එපා තනිකර එක සබ්ජෙක්ට් එකක් නෙමෙයි දැන් A level වලට ගියාම තියෙන සබ්ජෙක්ට් 3යි හරිද O level වලදී අපි සබ්ජෙක්ට් 9ක් ලියන්න ඕනේ එහෙනම් අපේ බ්‍රේන් එකේ දැන් මොළය කොටස් කීයකට බෙදා වෙන් කරගන්න ඕනද කොටස් වෙන් කරගන්න වෙනවා 9කට පැහැදිලි ඒකත් පංගු බෙදීමක් කරගන්න වෙනවා පැහැදිලිද දැන් එතකොට සමහර විෂයන් වල ලොකු විෂයන් දෙනවා නම් නෝට් දෙනවා නම් මේව දෙනවා නම් right ඒ පංගුවේ ඉඩමදි වෙලා වෙන පංගුවකටත් යනවා ඒ සබ්ජෙක්ට් එකේ ඉඩමදි වෙලා වෙන සබ්ජෙක්ට් එක තියෙන තැනක් යනවා එතකොට මොකද වෙන්නේ පැටලෙනවා right මොළයට දරා ගන්න බෑ කැපැසිටි එක වැඩි ධාරිතාව වැඩියෙන් යනවා right අපි එහෙම වෙන්න හොඳ නැහැ right කෙටියෙන් කරන්න තියෙන දේවල් කෙටියෙන් කරන්න ඕනේ දීර්ඝව කරන්න තියෙන දේවල් දීර්ඝව කරන්න තමන්ගේ ජීවිතෙත් එහෙමයි right හැම දෙයකම right හැම නෝට් එකම ලියාගෙන හැම පන්ති එකටම ගිහිල්ලා right එහෙම අවශ්‍ය නැහැ right තමන්ගේ වැඩ ටික කරනවා නම් දැන් අයිඩියා එකක් තියෙනවා නම් විභාගය ගැන තව right මාස 6යිනේ තියෙන්නේ මේ මාස 6 අයිඩියා එකක් තියෙනවා නම් වැඩ කරන්න ඕන කොහොමද කියලා ඔයාට තේරෙන්න ඕනේ අනිත් එක right හොඳම ගුරුවරයා වෙන්න ඕනේ ඔයා right ඔයාට වඩා හොඳම ගුරුවරයෙක් නැහැ right මට පුළුවන් හැම ගුරුවරයෙක්ටම පුළුවන් මඟ පෙන්වා දීම විතරයි right මෙහෙම කරොත් මෙහෙම ප්‍රතිඵලයක් එයි එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ right මොකද්ද මේ කියන්නේ right මොකද්ද දැන් අපි කෙටියෙන් කරනවද දීර්ඝ කරනවද වටේ යනවද ගොඩක් පාඩම් කරනවද ඒක ඔයා තීරණය කරන්න ඕනේ right ගොඩක් පාඩම් කරන්න කැමතිද ගොඩක් නෝට් ලියන්න කැමතිද අපි කවුරුත් කැමති නැහැනේ අපි පාඩම් කරන්න කවුරුත් කැමති නැහැනේ මම කැමතිත් නෑ right නෝට් ලියන්න මම කැමතිත් නෑ right ඔයා කැමතිත් නෑ ඒ වගේම කිසිම කෙනෙක් පාඩම් කරන්න කැමති නෑ හැබැයි ගොඩක් පාඩම් කරන්න නැතුව අපිට යන්න පුළුවන් නම් ඉහළ සාමාර්ථයකට right එහෙම යන එක අපිට වාසි right නේ සරලව වැඩේ කරගෙන යන්න පුළුවන් ඒ වගේම ඔයාගේ කැපවීම තියෙන්න ඕනේ right මං කියුවයි මුලින්ම පටන් ගන්නකොට 120යි ගුරුවරයෙක්ට කරන්න පුළුවන් අනිත් 180ම ඔයා ගෙදර ඉඳන් කරන්න ඕනේ right ඒකට කරන්න ඕනේ රෑ උදේ 8 ඉඳන් රෑ 12 වෙනකම් පන්ති යනක නෙමෙයි right එහෙම ගිහිල්ලා ජීවිතේට කරන්න බෑමයි right පන්ති යෑම right සීමා කරගන්න Tamanට ගැළපෙන right තේරෙන්නේ නැති විෂයන් අහගන්න මං විෂය කරුණු අහගන්න ගුරුවරුන්ගේ right ඒ ටික පමණයි කරන්න ඕනේ right ජීවිතේට එහෙම යන්න බෑ Taman දැන් තනියෙන් ගෙදර ඉඳන් ස්ටඩි කරන්න පේපර් එකක් අරන් බලන්න හැම විෂයෙම දැන් මගේ විෂයේදී මම පේපර් කරුවට සමහර විෂයන් වලදී පේපර් කරන්නෙත් තාම පටන් ගන්න නැති විෂයන් නැති හරියට හරිද දැන් කීසති පේපර් එකක් ලියවුවා එන ආකෘතියෙන් ඉතින් සමහරු මට එව්වා මම ඒක කට්ටියට බලලා යවනවා right Taman right මගේ පැත්තෙන් කරන්න ඕන ටික මම වැඩ ටික කරනවා right කොහොම හරි දැන් ඔඩියෝ එක අහගෙන zoom එක උගන්නන වෙලාවේ whatsapp එකට යනවා නම් right facebook යනවා නම් තේරුමක් නැහැනේ right Taman ගෙවන මුදලටත් තේරුමක් නැහැ ඒ කාලේ තේරුමකුත් නැහැ හරිද කැපවීමෙන් කරන්න දැන් මේ මාස 6 කාගෙන වැඩ කරොත් ඒකේ ප්‍රතිඵලය මාස 6යිද නෑ ඔයා ජීවත් වෙන කාලෙට මේක ප්‍රතිඵලය තියෙනවා හරි ඔයා මැරෙනකම්ම කියනවා අර ළමයා හොඳට O level පාස් නේ right මේ ඉස්කෝලේට එන ගියේ right මිනිස්සු කියන්නේ නැද්ද ගමේ මිනිස්සු කියන්නේ නැද්ද ගමේ මිනිස්සු බලන් ඉන්නේ නැද්ද දැන් ප්‍රතිඵල එනකන් මෙච්චර පන්ති ගියා මෙච්චර වෙලා පන්ති ගියා right මිනිස්සු අපිට බලන් ඉන්නේ මොකද්ද නිතරම මොනවා හරි right කියන්න එහෙනම් මිනිස්සුන්ට රිද්දන්න තියෙන Tamanට ඉරිසියා කරන්න තියෙන මිනිස්සුන්ට රිද්දන්න තියෙන හොඳම ක්‍රමය මොකක්ද Taman හොඳ රිසල්ට් එකක් දැමීම පමණයි වෙන කිසිම දෙයකින් right ගහ බැන ගන්න කියලා එහෙම රිද්දන්න ඕනේ නැහැ රිදෙන උන්ට රිදෙයි right Tamanට රිසල්ට් එක කිව්වම රිදෙන උන්ට රිදෙයි එහෙනම් රිද්දන්න Taman දැනගන්න ඕනේ right Taman ඉරිසියා කරනවා නම් right පවුලේ කවුරු හරිද ගමේ කවුරු හරිද උන්ට රිද්දන්න
result sheet එක පෙන්නුවා මේ ඇති right එතකොට හොඳටම රිදෙනවා වෙන දේවල් කරන්න ඕනේ නැහැ right ඊට පස්සේ අපි යමු ඊළඟ එකට right ඒක තුන්වෙනි එක තියෙනවා මෙහෙයුම් පද්ධතිය අවශ්‍ය සම්පූර්ණ කිරීමට එතන ලියා ගන්න වරහන් ඇතුලේ තුන්වෙනි එක සමහර අවස්ථාවලදී මෙහෙයුම් පද්ධතියේ කාර්ය සඳහා සමහර අවස්ථාවලදී මෙහෙයුම් පද්ධතියේ කාර්ය සඳහා දෘඪ තැටියේ අමතර පංගුවක් වෙන් කර ගැනීමට දෘಢ තැටියේ අමතර පංගුවක් වෙන් කර ගැනීමට අනිවාර්යෙන් සිදුවේ. අනිවාර්යෙන් සිදුවේ. right ඊට පස්සේ යටින් ලියාගම රූල් තියෙනවනේ. හරි එතන ලියා ගන්න රූල් වල දෘಢ තැටියේ පංගු වලට බෙදූ විට දෘಢ තැටියේ පංගු වලට බෙදූ විට අපට එම එක් පංගුව දෘಢ තැටිය පංගු වලට බෙදූ විට අපට එම එක් පංගුව වෙන් වූ දාවක ලෙසින් දැක ගැනීමට ලැබෙනු ඇත. දාවක ලෙසින් දැක ගැනීමට ලැබෙනු ඇත. right ඒ කියන්නේ මොකද දැන් බලන්න ස්ක්‍රීන් එකේ මං කිව්වා මගේ පරිගණකේ බෙදලා තිනවා CDF E කියලා. හරි එතකොට මං කිව්වා මේකට C drive එක D drive එක F drive එක G drive එක කියන්නේ දාවක. හරි C drive D drive D දාවකය. right එතකොට වෙන වශයෙන් දකින්න පුළුවන් කියන්නේ ඒක දැන් හතරකට බෙදුවා නම් මෙන්න හතර වෙන වශයෙන් දකින්න පුළුවන්. හරි එතකොට Windows පරිසරයේදී එතනටම ලියමු Windows පරිසරයේදී මෙම දාවක නම් කිරීම capital C අක්ෂරයෙන් right capital C ලියන්න අක්ෂරයෙන් ආරම්භ කරමින් ඉදිරියට ගෙන යනු ඇත. C වලින් තමයි පටන් ගන්න බෙදන්න. ඉදිරියට ගෙන යනු ඇත. එනම් පළමු පංගුව කියන්නේ එතකොට C එක හොඳේ. එනම් පළමු පංගුව පළමු දාවකය ලෙසින් සලකන අතර එය C දාවකය ලෙසින් නම් කරනු ඇත. දෙවන පංගුව D දාවකය ආදී වශයෙන් දෙවෙනියට D දාවකය ආදී වශයෙන් ඉදිරියට කරගෙන යනු ඇත. right ඊට පස්සේ යන ටියුට් එකේ ඊළඟ පිටුවට අපිට තියෙන්නේ disk formatting නැත්නම් ආකෘතිකරණය. හරි right මේ formatting කියන එක අපිනේ කරනවානේ ෆෝන් එකක් ෆෝමැට් කරනවා පෙන් එකක් ෆෝමැට් කරනවා. ෆෝමැට් කරනවා කියන්නේ මොකද්ද? ආකෘතිකරණයක් කරන්නේ right අපි ඒක
right මෙච්චර කල් කරන්න නැති තේරුමක් නැතුව හැබැයි අපි කරලා තිනවා right පෙන් එක ෆෝමැට් කරලා ඇති ඔයගොල්ලෝ ෆෝමැට් කරාම ඒකේ තියෙන දත්ත ටික නැති වෙලා යනවා කියලා දන්නවා නේද ඒ වගේ අයිඩියා එකක් ගන්න එතකොට මෙහෙමයි වෙන්නේ දැන් ඔන්න දැන් අපි hard disk එක මොකද කරේ දැන් අපි පංගු වලට බෙදුවා hard disk එක දැන් අපි C D E F ඒ ආකාරයට ඔන්න පංගු හතරකට බෙදලා තියෙනවා ඇදලි එතකොට මේ පංගු වලට බෙදපු ගමන් මේකට දත්ත තැන්පත් කරන්න බෑ පුතේ මේකට දත්ත තැන්පත් කරන්න බෑ අපි ඒකට ආකෘතිකරණයක් ඩිස්ක් ෆෝමැටිං එකක් කරන්න ඕන ආකෘතිකරණය කරන්න කියන්නේ මෙන්න මේ වගේ වැඩක් එතකොට අපි කියවනේ ගෙයක් තියෙනවා කියලා මුලින්ම right එතකොට ගෙදර තියෙනවා කියවනේ කාමර right කුස්සිය ඒ වගේ වෙන් කරලා සාලය එතකොට බලන්න දැන් හිතන්න මේ කාමරේ right මේ කාමරයක පින්තූරයක් තියෙනවනේ මේ ගේ ඇතුළේ තියෙන කාමරේ හිතන්න කාමරේ කියන්නේ D drive එක කියලා D එක right සාලෙට දෙමු C එක ඔන්න කාමරේ කියන්නේ D එක ඔන්න D එක තියෙන විදිය තමයි තියෙන්නේ මේ right හිතන්න වාගේ කාමරේ කියලා right එතකොට බලන්න මේ කාමරේ තියෙන පොත් ටික එයා වෙනම රාක් එක ගානට අසුරලා තියෙනවා එයාගේ පරිගණකය වෙනම තියෙනවා එයාගේ පුටුව තියෙනවා පැහැදිලි දැන් මෙහෙම තිබුණේ නැතුනොත් මොකද වෙන්නේ පොත් ටික හැමතැනම දාලා right පොත් ටික හැමතැනම දාලා පුටුව CD drive එක පංගුවක් විදියට ගන්නවද CD drive එක පංගුවක් විදියට ගන්නවා right CD එකක් දැම්මට පස්සේ ඒක active වෙනවා right එතකොට පංගුවක් විදියට ගන්න පුළුවන් CD එකක් ඇතුළත් කර වෙලාවක right මම ඉස්සරහට පෙන් එකක් ගහලා පෙන්නන්නම් එතකොට පෙන් එකේ එන එකත් පංගුවක් විදියට අපි එතෙන්දී ගන්නවා එතකොට hard disk එකේ පංගුවක් නෙමෙයි හැබැයි drive එකක් විදියට ගන්නවා right ද්‍රාවකයක් විදියට ගන්නවා නැත්නම් hard disk එකේ පංගුවක් විදියට ගන්නෙ නෑ මොකද්ද CD drive එක ගන්නෙ නෑ hard disk එකේ පංගුවක් නෙමෙයි ඒක right CD එක දැම්මට පස්සේ තමයි ඒක active වෙන්නේ right පෙන් එකක් ගැව්වට පස්සේ තමයි පෙන් එකේ ඒක පෙන්වන්නේ right ඒ වගේ right ඒක ඉස්සරහට මම කියලා දෙන්නම් right ආකෘතිකරණයේදී මම කියලා දෙන්නම් හරි එතකොට අපි කතා කරමින් ඉන්නේ දැන් එතකොට මේ කාමරයක් දැන් ඔන්න කාමරය හදලා ඉවරයි කාමරයක් හැදුව කියන්නේ මොකද කාමරයක් හැදුව කියන්නේ මොකද්ද පංගු වලට බෙදලා ඉවරයි ඊට වාගේ ගේ කාමරයක් වෙන් කරා කියන්නේ පංගුවක් වෙන් කරා දැන් එතකොට පංගුවක් වෙන් කර ගමන් කාමරේ හැමතැනම පොත් දානවද කාමරේ හැමතැනම පොත් දානවද කාමරේ හැමතැනම වාගේ ඇඳ තියා ගන්නවද බෙඩ් එක තියා ගන්නවද හැමතැනම ඔයාගේ වැඩ කරන මේසෙ හැමතැනම තියනවද නෑ පොත් තියන්න වෙනම තැනක් තියෙනවා මේසෙට වෙනම තැනක් තියෙනවා වගේ ඇඳ තියන්න වෙනම තැනක් තියෙනවා පැහැදිලි right එහෙනම් දැන් අපි පංගු වලට බෙදුවට පස්සේ right පංගු වලට බෙදුවට පස්සේ hard disk එක ඒ පංගු ඇතුලේ right වෙනම sectors හදන්න ඕනේ වෙනම කොටස් හදන්න ඕනේ right මෙන්න මේ ටික මෙතනට මෙන්න වීඩියෝ ටික මෙන්න මෙතනට පංගුව ඇතුලෙත් අපි කොටස් කරනවා right ඔය කාමරය වගේ කාමරය ඇතුලෙත් අපි කොටස් කරලා දැන් තින්නේ මොකද්ද පොත් ටික මෙන්න මේ මෙතන පොත් රාක්කෙට ලියන වැඩ ටික මේ පොත් මේසෙට වාඩි වෙන්න පුටුවට නිදා ගන්න ඇඳට නේද පංගු බෙදීම ඇතුලේ ඔයා මොකද දැන් කරලා තින්නේ වැඩ ටික ලේසි වෙන්න ඔයා ආයි ඒක වෙන් කරගෙන නේද ඔයා ආයි ඒක වෙන් කරගෙන ඒකට අපි කියනවා ආකෘතිකරණයක් ආකෘතියක් හදලා ඉතින් පොත් තියන්න වෙනම ආකෘතිකරණයක් කරලා හරිද වාඩි වෙන්න වෙනම ආකෘතිකරණයක් කරලා තියෙනවා වෙනම හදලා තියෙන තැන නේ එතකොට ඒ වගේ දැන් අපි මොකද කරන්න ඕනේ දැන් පංගු බෙදුවට පස්සේ අපි ඊළඟට කරන්න යන්න ඕනේ ෆෝමැටිං එක ආකෘතිකරණය කොහොමද දැන් data ටික ස්ටෝර් කරන්නේ දැන් පරිගණකේ දැන් අපි හිතන්න දැන් පංගු බෙදීමේදී අපි හිතමු D එක කියලා දැන් අපි ආකෘතිකරණය කරන්නේ ෆෝමැටිං කරන්නේ එතකොට D එකේදී ධාරිතාවය අපි හිතමු D එකට දුන්නා ගිගාබයිට් 300ක් right ගිගාබයිට් 300ක් right එතකොට D එකට අපි සේව් කරනවා ගිහිල්ලා මෙගාබයිට් 2ක සින්දුවක් right හිතන්න මෙගාබයිට් 3ක කියලා මෙගාබයිට් 3ක සින්දුවක් සේව් කරනවා D එකේ එතකොට D එකේ
right එතකොට ගිගාබයිට් 300ක තියෙන D එකේ අපි තැන්පත් කරනවා මෙගාබයිට් පොඩි ගානක සින්දුවක් මෙගාබයිට් 3-4ක එතකොට ගිගාබයිට් 300ක් කොහේ ගිහිල්ලා වැටේවිද දන්නේ නැහැ නේ හිතන්න මේ වතුර කියලා ලීටර් තියෙන 300ක් ලීටර් 300ක තියෙන වතුරකට අපි ඔයා මිලිලීටර් ප්‍රමාණයක පොඩි දෙයක් දානවා. එතකොට ලීටර් 300ක් කොහේ ගිහින් වැටෙනවද දන්නේ නැහැ. නේ? පිළිවෙලක් නැතුනොත් එහෙම දැන් ආයි එක ගන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? ආයි ඒ සින්දුව හොයන්න ගියාට පස්සේ ගිගාබයිට් 300ම පීරන්න වෙනවා. නේද? එතකොට ස්ලෝ වෙනවා මැෂින් එක. රයිට් වැඩි කාලයක් ගන්න මේක දැන් හොයන්න. අන්න ඒක නිසා අපි මොකක් කරන්න ඕනද? මේක ආකෘතියකට හදමු දැන් අපි. රයිට් සින්දු වලට මෙන්න මේ මෙතන ඔයා ඉන්න සින්දු ටික. වීඩියෝ ටික ඔයා මෙතන ඉන්න. පැහැදිලි? පොට්ටි කාමරේන පොට් ටික ඔයා මෙතන ඉන්න. ඇඳ ඔයා මෙතන ඉන්න. පින්තූර ටික ඔයා මෙතන ඉන්න. රයිට් ඒ වගේ වෙන් කිරීමකට අපි කියනවා මොකක්ද? ආකෘතිකරණය නැත්නම් ඩිස්ක් ෆෝමැටිං. රයිට් කියව ගන්න මේ ටික පොතේ. දුරට තැටියක් පංගු බෙදීමකට ලක් කළද එහි එක්වරම දත්ත තැන්පත් කරන්න බෑ. තැන්පත් කරන්න බැරි අර මං ගිය කාරණය නිසා තමයි. එතකොට පංගු බෙදුවහම ලොකු ප්‍රමාණයක් එනවා. ඒ ලොකු ප්‍රමාණය දත්ත තැන්පත් කරොත් එහෙම කොහේ තැන්පත් වෙනවද දන්නේ නැහැ. ඒක ආයි අපිට ගන්න ගියාම ප්‍රශ්නයක් වෙනවා. අප විසින් වෙන වෙන ආකෘතිකරණය කළ යුතුය. ඒක හරි. ඒ නිසා ඔය D drive එක E එක අපි විසින් වෙන වෙනම ෆෝමැට් කරන්න ඕනේ. ආකෘතිකරණය කරන්න ඕනේ. හැඩසවීම මගින් දුර තැටියක් හෝ නම් තැටියක් හෝ සැනලි මතක එකක් හෝ අදාළ මෙහෙයුම් පද්ධතියේ භාවිතා කරනු ලබන ගොනු ආකෘතියක් භාවිතා කරමින් තැන්පත් කිරීමට හැකි ආකාරයට පත් කිරීම සිදු කරයි. අපි යමු ස්ක්‍රීන් එකට ස්ක්‍රීන් එකේ ඇති ඔය ටික. right ඊට කලින් බලන්න දැන් පාර්ටිෂන් මෙන්න මේ වගේ කාර්යයක්. right මට පෙන්වන්න බැරුණු ඉස්සෙල්ලා. right දැන් එතකොට මේ මුලින්ම තියෙන පංගු බෙදීමට පෙර කියන්නේ මුලින්ම ගත්ත ගමන් hard disk එක. අර වගේ පරිගණකයේ ගත්ත ගමන් hard disk එක පළවෙනි එකේ තියෙන්නේ. දෙවෙනි එකේ මොකද්ද තියෙනවා? පංගු බෙදීමකට පසු ස්ක්‍රීන් එක බලන්න. right ඔන්න දැන් අපි සීසා D කියලා hard disk එක බෙදලා තියෙනවා. right මෙතන පින්තූරේ තියෙන hard disk එක සීසා D කියලා බෙදලා තියෙනවා. එතකොට මං කිව්වා දැන් C එකේ තියෙන ලොකු ධාරිතාවයක් D එකේ තියෙන ලොකු ධාරිතාවයක්. දැන් එතකොට ෆෝමැටිං කරාට පස්සේ මොකද වෙන්නේ? right C එක ඇතුලේ පොඩි පොඩි හදනවා. right වීඩියෝ ෆයිල් දාන්න වෙනම එකක්. right සින්දු ෆයිල් දාන්න වෙනම එකක්. right ඔපරේටින් සිස්ටම් එකේ තියෙන ෆයිල්ස් දාන්න වෙනම එකක්. right එක එක මුදුකාංග ෆයිල්ස් දාන්න වෙනම තැනක්. right බලන්න මේ ඊළඟ එකේ right පොඩි පොඩි තැන් හදලා තියෙන්නේ. එහෙනම් අපි ගොනු වලට ප්‍රවේශ වීමේදී හරි අන්න ඒ වගේ කෙලින්ම මේ පොඩි තැනකට ගියා ප්‍රවේශ වුණා. right වෙන් කරලානේ තියෙන්නේ. දැන් වැඩ කරන්න ලේසි. ආකෘතිකරණය කරලා තියෙන්නේ තැටිය. නේද? වෙන වෙන වශයෙන් දත්ත තැන්පත් කරන්න ආකෘතිකරණය කරලා තියෙන්නේ. ෆෝමැට් කරාට පස්සේ. ෆෝමැට් කරන්න කලින් එහෙම දෙයක් කරලා නැහැ. තනිකරම තියෙන්නේ ඒක. තනිකරම කාමරේ තියෙන්නේ. ඒක නෑ පොත් රාක්ක නෑ. ඇඳක් නෑ. right ආකෘතිකරණය කරනවා කියන්නේ හැඩසවීමෙන් පසු කියන්නේ හැඩසවීමෙන් පසු කියන්නේ ආකෘතිකරණයෙන් පසු කියන එක තමයි. හොඳේ. දෙකම එකයි. හැඩසවීම කියන්නේ ෆෝමැටින්ම තමයි. right එතකොට වචන දෙක දාලා තිබ්බට දැන් දෙක මතක තියාගන්න මේ දෙකෙන්ම කියන්නේ එකයි. ආකෘතිකරණය පස්සේ නැත්නම් හැඩසවීමෙන් පසු. right ඔන්න ෆෝමැට් කරාට පස්සේ මෙන්න මේ වගේ විදිහට පොඩි පොඩි කෑලි වලට hard disk එක බෙදනවා. අපිට ඒවේ තැම්පත් කරන්න පුළුවන්. right එතකොට යටින් තියෙනවා එක දුරට තැටියක් පංගු බෙදීමට ලක් කළ දෙහි එක්වරම දත්ත තැන්පත් කළ නොහැකි එම පංගු සියල්ල අප විසින් වෙන වෙනම ආකෘතිකරණය කළ යුතුය. හරි. හැඩසවීම මගින් දුරට තැටියක් හෝ නම් තැටියක් හෝ සැලි මතක ඒකකයක් හෝ අදාළ මෙහෙයුම් පද්ධතියේ භාවිතා කරනු ලබන ගුණ ආකෘතියක් භාවිතා කරමින් දත්ත තැන්පත් කිරීමට හැකි ආකාරයට පත් කිරීම සිදු කරයි. හැඩසවීම නැත්නම් ආකෘතිකරණය. right හැඩසවීම කියන්නේ මොකද? ෆෝමැටින් නේ. නැත්නම් ආකෘතිකරණය මගින් දුරට තැටියක් හෝ නම් තැටියක් හෝ සැලි මතකයක්. දුරට තැටියක් කියන්නේ hard disk එක, නම් තැටියක් කියන්නේ floppy disk එක, සැලි මතකයක් කියන්නේ pen drive එකක් වගේ එකක්. pen එකක් කියලා හිතන්න. අදාළ මෙහෙයුම් පද්ධතියේ භාවිතා කරනු ලබන ගොනු ආකෘතියක් භාවිතා කරමින් දත්ත තැන්පත් කිරීම හැකි ආකාරයට පත් කිරීම සිදු කරනු ලබයි. හරි දත්ත තැන්පත් කරන ආකාරයට ඒක තැන්පත් කරන්න ඒක හදන්නේ ෆෝමැටින් කරන්නේ මොකක්ද? ගොනු ආකෘතියක් භාවිතා කරමින්.
right මීට කලින් අපි ඉගෙන ගත්ත ගොනු ප්‍රවේශවලදී පරිගණකයේ එක එක මෙහෙයුම් පද්ධති භාවිතා කරන ගොනු ආකෘති right එතකොට දැන් අපි ගොඩක් වැඩ කරන්නේ Windows 10 මෙහෙයුම් පද්ධතියත් එක්ක එතකොට මට right operating system එක Windows 10 නම් ඒකේ භාවිතා කරන file system එක මොකද්ද NTFS ඊට පස්සේ තිබ්බා FAT 16 FAT 32 right එක එක operating system වල භාවිතා කරන ගොනු පද්ධති right නැත්තම් මොනවද ගොනු ආකාර ගොනු පද්ධති නැත්තම් ගොනු ආකාර ෆයිල් සිස්ටම් තියෙනවා. එහෙනම් මතක තියාගන්න Windows 10 Windows 7 වගේදී භාවිතා කරන්නේ NTFS. right මම ඒ ටික පෙන්නන ඉස්සරහට පරිගණකේ. හරි. ඒ ටික මතක තියාගන්න right කලින් කරපු දෙයක් right ඒක අමතක වෙලා මෙතනට ඇවිල්ලා right එක කරන්න බෑ. right ඊට පස්සේ වර්තමානයේ වෙළඳ පොලේ වූ බොහෝ සැනිලි මතක ඒකක පෙරහැඩ සවා ඇති අතර pre format හැඩසව් කරනවා කියන ආකෘතිකරණය කළා. කෙලින්ම භාවිත කිරීමට හැකියාව. දැන් පෙන් එකක් ගහපු ගමන් අලුතෙන් පෙන් එකක් ගත්ත කියලා හිතන්න. දැන් අලුතෙන් පෙන් එකක් ගත්ත ගමන් ඔයා මේක දැන් ෆෝමැට් කරනවා. දැන් මොකක්වත් නැහැ නේ ඒකේ. අලුතෙන් ගත්ත ගමන් ඒ වුණාට මොකක්වත් නැහැ කියලා ෆෝමැට් මේ තීන එකම ෆෝමැට් කරන එක නෙමෙයි. right ෆෝමැට් කරනවා කියන අදහස් ආකෘතිකරණය කියන අදහස් කරන්නේ මොකක්ද? මේකට data දාන්න පුළුවන් විදියට ඒක හදනවා. නේ පිළිවෙලකට data දාන්න පුළුවන් විදියට ඒක හදනවා. එහෙනම් අපි පෙන් එකක් ගන්නපු ගමන් ෆෝමැට් කරන්නේ නැහනේ. ඒක දාපු ගමන් අපිට data ටික දාන්න පුළුවන්. හරිද? ඇයි ඒක කලින් ෆෝමැට් කරලා තියෙන්නේ. අපි මිලදී ගන්නකොට ඒක හදපු නිෂ්පාදන සමාගම විසින් ඒක ෆෝමැට් කරලා එවන්නේ. ආකෘතිකරණය කරලා එවන්නේ. right? ඒකයි කලින් පෙරහැඩ සවා ඇති අතර කියන්නේ ඒකයි. right අපි ඒ ටික ලියා ගමු එතනින්. හරි. එතනින් ලියා ගන්න රූලේ ආකෘතිකරණ එකේ අවශ්‍යතාවය පරිදි භාවිතා කරන ලද දුරු තැටියක් හෝ නම්‍ය තැටියක් අවශ්‍යතාවය පරිදි භාවිතා කරන ලද දුරු තැටියක් හෝ නම්‍ය තැටියක් හෝ සැනලි මතක ඒකකයක් ආකෘතිකරණය සිදු කළ ගත හැකිය. ආකෘතිකරණය සිදු කරගත හැකිය. අවශ්‍යතාවය පරිදි භාවිතා කරන දුරු තැටියක් හෝ නම්‍ය තැටියක් හෝ සැනලි මතක ඒකකයක් හෝ නැවත නැවතත් ආකෘතිකරණය සිදු කළ හැකිය. හරි අන්න ඒ වැඩේ තමයි අපි කරන්නේ නේද? දැන් අපි ඔක data තැම්පත් කරාම දත්ත දැම්මට පස්සේ දැන් පෙන් එක පිරෙනවනේ. පෙන් එක පිරුණාම ඒක ෆෝමැට් කරනවා. ෆෝමැට් කරනවා කියන්නේ මොකද්ද? ආයි data දාන්න පුළුවන් විදියට ඉඩ අරගෙන ඒක ලස්සනට ආකෘතියකට බෙදනවා. right මේ බලන්න දැන් එතකොට දැන් අපිට ෆෝමැට් කරන්න පුළුවන් දැන් මේකේ තියෙන දැන් D drive එක කියන්නේ දැන් D drive එක දැන් ඔන්න කලින් ෆෝමැට් කරලා තියෙන දැන් මේකේ තියෙන ඒවා D එකේ තියෙන ඒවා අයින් කරලා ආයි අපිට data දාන්න ඇතුළත් මුල ඉඳන් දාන්න පුළුවන් විදිහට අපි ආකෘතිකරණය කරන්න. එතකොට D එකට ගියා එතන right click කරා mouse එකේ එතකොට බලන්න format කියලා එකක් තියෙනවා බලන්න. format කියන්නේ මොකක්ද? ආකෘතිකරණය දැන් තියෙනවා disk format එක මම click කරනවා. බලන්න දැන් ආව මෙන්න මේ වගේ එක. format local disk D format කරන්න යන්නේ. එතකොට මේකේ capacity එක පෙන්නනවා GB 332ක් තියෙනවා. ඊට පස්සේ බලන්න මේකේ file system එක පෙන්නනවා දැන්. මොකද්ද? NTFS file system එක දැන් මගේ මෙහෙයුම් පද්ධතිය Windows 10. එහෙනම් මෙයා ආකෘතිකරණය වෙන අර SPY ක්‍රමය වගේ තමයි. ඒක හදලා තියෙන්නේ මොන පිළිවෙල මොකක්ද? දැන් මෙයා ගොනු තැම්පත් කරන්න හදන්න ඕන පිළිවෙල මොකක්ද? ඒක තමයි මොකද්ද? ගොනු පද්ධතිය. නැත්නම් අපි කියනවා ගොනු ආකාරය. ෆයිල් සිස්ටම් එක වකින් කරන්නේ ඒක. එහෙනම් NTFS තමයි Windows 10 මෙහෙයුම් පද්ධතිය තියෙන ඕන ස්ක්‍රීන් එකේ තියෙනවා right. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් ස්ටාර්ට් දුන්න ගමන් මේකේ තියෙනවා right format කරලා දාන්න පුළුවන්. ආකෘතිකරණයකට නැවත ලක් කර ගන්න පුළුවන්. එහෙනම් දැන් මුලින්ම අපි කිව්වා පෙන් වගේ ඒවා ආකෘතිකරණය කරලා එන්නේ. එහෙනම් අපිට data දාලා ඒ data ටික ඕනේ නැත්නම් අපිට නැවත නැවතත් මේවා ආකෘතිකරණය කරන්න පුළුවන්. ආයෙ අලුතෙන් පෙන් එකක් ගන්න ඕනද data පිරනවා කියලා. data පිරනවා කියලා අලුතෙන් hard disk එකක් ගන්න ඕනද?
නෑ hard disk එකේ තියෙන ඕන නැති දේව තියෙනවා නම් එහෙකට දාලා ඕනේව බෑකප් එකක් කරලා අනිත් ඒවා ෆෝමැට් කරන්න පුළුවන්. ආකෘතිකරණයකට ලක් කරන්න පුළුවන්. ඒක තමයි අපි ඔය ගෙදරදී කරන්නේ. හරි. එතනම ලියමු නමුත් මෙහිදී ආකෘතිකරණය වීමේදී තැටියේ වූ සියලු දත්ත තැටියේ කියන්නේ දුඩ තැටියේ නේ දුඩ තැටියේ වූ සියලු දත්ත විනාශ වී යන බව පෙනේ. දැන් එක D එක ෆෝමැටිං කරන ආකෘතිකරණය කරනවා ඒකේ තියෙන දත්ත විනාශ වෙලා යනවා. විනාශ වී යන බව පෙනේ. එනම් සියලු දත්තයන් වල උපස්ථ පිටපත් ඒ කියන්නේ බෑකප් උපස්ථ පිටපත් ලබා ගැනීමට කටයුතු කළ යුතුය. ෆෝමැට් කරන්න කලින් ඒක උපස්ථ කරන්න කියලා කියන්නේ බෑකප් කරන්න කියලා කියන්නේ. ලබා ගැනීමට අප කටයුතු කළ යුතුය. පංගු බෙදීම හා ආකෘතිකරණය අවසානයේදී දුරට තැටිය තැන්පත් කිරීම සඳහා දුරට තැටියේ දත්ත තැන්පත් කිරීම සඳහා අවස්ථාව සැලසෙනු ඇත. right එන ආකෘතිකරණය කරාට පස්සේ තමයි දුරට තැටියේ දත්ත තැන්පත් කරන්න අවස්ථාව සැලසෙන්නේ. මතක තියාගන්න පංගු බෙදීමකට ලක් කර ගමන් පාටිෂන් කර ගමන් වැඩ කරන්න බෑ දුරට තැටියක්. මොකක් කරන්න data තැන්පත් කරන්න නම් ඒක ෆෝමැටිං කරන්න ඕනේ නැත්නම් ආකෘතිකරණය කරන්න ඕනේ. right ගයක් හදපු ගමන් කාමරයට ගිහින් පදිංචි වෙන්න බෑනේ. ඒක ආකෘතිකරණය කරන්න ඕනේ. ඇඳක් ගන්න ඕනේ. පොත් රාක්කයක් ගන්න ඕනේ පොත් ලියන්න. හරි. එහෙනම් ඒ වගේ වැඩක් තමයි මෙතෙන්දි වෙන්නේ. කෙලින්ම භාවිතා ගන්නට බෑ. right ඊට පස්සේ ඔන්න පින්තූරේ තියෙනවා. දැන් එතකොට තියෙනවා ඒකේ before partition කියලා මුලින් තියෙනවා. ඊට පස්සේ තියෙන එක before partition කියලා තියෙන්නේ. එතකොට එන්න ඕනේ මොකද්ද මේක? after partition දෙවෙනි එක. දෙවෙනි එක මුලින් තියෙන වචනේ කපලා දාගන්න after partition. after කියන එක එන්න ඕනේ. partition කරාට පස්සේ දෙවෙනි පින්තූරේ. before කියන්නේ පෙර මුලින්ම. ඊට පස්සේ දෙවෙනි පින්තූරේ තියෙන after partition. after කියන එක දාගන්න ඔය තියෙන වචනේ කපලා. ඊට පස්සේ අන්තිම පින්තූරේ තියෙන after formatting ආකෘතිකරණය කරාට පස්සේ ඔන්න මම පෙන් එකක් සම්බන්ධ කරා. දැන් බලන්න පෙන් එකක් සම්බන්ධ කරාම පුතේ මේක මට පෙන්වනවා දැන් H වලින්. බලන්න තව එකක් ඇඩ් වෙලා නේ. ඔයාට පෙන් එකක් සම්බන්ධ කරලා තියෙනවා අත්දැකීම් ඇති. දැන් මේකට HN වලට ඔයා වෙන රීනේම් එකක් දුන්නොත් මේක පෙන් එක තියෙන නමින් තමයි පෙන්වන්නේ. right දැන් මම රීනේම් එකක් කළා නෑ. ඒකේ ඊට පස්සේ G ගාවට H ඊට නිසා ඔන්න H අකුරෙන් මට පෙන්නනවා. drive එකක් විදියට. දැන් දාවකයක් drive එකක් විදියට පෙන්වනවා. දැන් H drive එක පෙන් එක දැන් ඔන්න සම්බන්ධ කරලා තියෙනවා. පැහැදිලි? ඔන්න මම පෙන් එකක් දැම්ම ෆෝමැට් කරන්න යනවා කියලා හිතුව මේක මත රයිට් ක්ලික් කරනවා. දැන් ආකෘතිකරණය කරන්න යන දැන් data තියෙනවා ටිකක්. right මේකේ තියෙනවා right පොඩි data ප්‍රමාණයක් තියෙනවා. නිල් පාටින් පෙන්වන data ප්‍රමාණය. right ඔන්න ෆෝමැට් කරන්න යනකොට
right ඔන්න මම ආකෘතිකරණයට format කියන එක දුන්නා right එතකොට මේක file system එක තෝරන්න ඕනේ අපි NTFS කියලා දැන් අපි operating system එක Windows 10 එකේ තියෙනවා file system එක පැහැදිලිද ඔය මේකෙන් file system එක ආකෘතිකරණය වෙන්න ඕන පිළිවෙල file system එකේ තියෙන ඒක කොහොමද මේක කොටස් වලට වෙන් කරන්නේ කොහොමද මේක data දාන්න කොටස් වලට වෙන් කරන්නේ ඒක කරන එක්කෙනා තමයි ගොනු පද්ධතිය file system එකෙන් තමයි ඒක කරන්නේ right එන NTF කියන පිළිවෙලට තමයි ආකෘතිකරණය වෙන්නේ හරි පැහැදිලිද එතකොට මේ අලුතෙන් ගැව්වට පස්සේ දැන් එතකොට drivers කීයක් තියෙනවද දැන් drivers තියෙනවා මෙතන මේ right මේක E එක අයින් කරොත් එහෙම දැන් E එක active නෑනේ right පහක් තියෙනවා right එතකොට හැබැයි hard disk එක නෙමෙයි එතකොට මේ H කියන්නේ hard disk එක නෙමෙයිනේ H කියන්නේ මොකද්ද pen එක E කියන්නේ මොකද්ද E කියන්නේ CD එක නැත්නම් DVD දාන ROM එක right DVD drive එක එතකොට drive එක මේ වෙලාවේ active නෑ DVD එකක් දැම්මොත් තමයි උතන E එක active වෙලා පෙන්වන්නේ නේ එතකොට hard disk එක ඇත්තටම බෙදලා තියෙන්නේ කොටස් හතරකට CD F G එතකොට මේකේ තීන ධාරිතාව එකතු කරාම ආසන්න වශයෙන් 950ක් විතර එනවා GB right CD F G එකතු කරාම එතකොට මතක තියාගන්න ටෙරාබයිට් එකයි කිව්වට ඇත්තටම ටෙරාබයිට් එකක් නෑ 950ත් 964 ප්‍රමාණයක් තමයි තියෙන්නේ හරි එහෙනම් ඕන ආකෘතිකරණය විදිය දැන් ඔයගොල්ලෝ දන්න ෆෝමැට් කරන එක. ෆෝමැට් කරනකොට දැන් වෙනද වගේ data ටික නැති වෙලා යනවා කියලානේ අපි හිතුවේ. ෆෝමැට් කරාම මොකද්ද වෙන්නේ? ආකෘතිකරණය කරනවා කියන වචනයක් දන්නේ අපි නිකන් කියන ෆෝමැට් කරනවා. data ටික නැති වෙලා යනවා. right නැති වෙලා යනවා තමයි. නැති වෙලා ගිහිල්ලා මොකද කරන්නේ? ආයි data දාන්න පුළුවන් විදිහට මේ කොටස් NTF කියන file system එක අනුව ඔයාගේ pen එක නැත්නම් ඔයාගේ hard disk එක කොටස් වලට බෙදලා right ලස්සන එක පිළිවෙලකට හදා ගන්නවා right එනකොට තමයි formatting කියලා කියන්නේ හරි ඊට පස්සේ අපි යමු ප්‍රතිභාගීකරණයට defragmentation right ප්‍රතිභාගීකරණය නැත්නම් defragmentation right මෙච්චර මේ කියන්නේ මේ කරුණු තුන මොලේට යන්න ඕන නිසා හරිද දැන් එකපාරටම වාගේ ඔය මොලේට right මම මේක කියාගෙන ගියා නම් මම කියන සංකල්පේ යන්නේ නැහැ right මම කියන සංකල්පය වාගේ මොලේට යන්නේ නැහැ right ඔයා එතකොට ගිරවෙක් වෙන්නේ පොතේ තියෙන මදේ පාඩම් කරනවා ඒකම අනිත් පැත්තට කියනවා ඔයාගේ ඔළුවේ සංකල්පයක් නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා එහෙම බෑ අපි ප්‍රැක්ටිකලි වෙන්න ඕනේ right මේ සංකල්පය කිව්වට පස්සේ ඔයාගේ ඔළුවේ මැවෙන්න ඕනේ right මේ කියන්නේ මේක තමයි right මේ සංකල්ප තුන ගොඩක් ළමයින්ට තේරුම් ගන්න අමාරුයි right උගන්වන විදියට පොතේ තියෙන දේ ඒ විදියටම කියනවා මෙහෙම වෙනවා කියලා right එහෙම බෑ ප්‍රැක්ටිකලි කියලා දෙන්න ඕනේ කොහොමද මේක වෙන්නේ right මොනවද මේකට තියෙන උදාහරණ ප්‍රායෝගික ජීවිතයේදී ඇයි මේක වැදගත් වෙන්නේ right ඒ ටිකත් එක්ක කියන්න ඕන නිසා තමයි මෙච්චර වෙලාවක් අරන් කිව්වේ හරි එතකොට එක හොඳට මතක තියාගන්න right හරි එතකොට මුලින්ම අපි ඉගෙන ගමු පුතේ right ඛණ්ඩනය ප්‍රතිභාගීකරණයට කලින් අපි ඉගෙන ගන්නවා මොකක්ද ඛණ්ඩනය කියන්නේ දැන් defragmentation කියන්නේ මෙහෙමයි idea එක හරි defragmentation කියන්නේ මෙහෙමනේ දැන් අපි කියවන්නේ දැන් ආකෘතිකරණය කරාට පස්සේ right මෙහෙම හිතන්න දැන් ආකෘතිකරණය කරාට පස්සේ ඔන්න දැන් ආකෘතිකරණය නෝ ඩිස්ක් එක පින්තූරයක් තියෙනවා වගේ ස්ක්‍රීන් එකේ. එතකොට මේ තැනින් තැන ඔය නිල් පාටින් තියෙන data තැම්පත් වුණු තැන්. පැහැදිලිද? අපි හිතමු දැන් ඔන්න මේ ලොකු වීඩියෝ ෆයිල් එකක්. සාමාන්‍යයෙන් ලොකු ෆිල්ම් එකක් කියලා හිතන්න. ෆිල්ම් එකේ තියෙන පුතේ 4GB. right ඒකේ කැපැසිටි එක දැන් ඔයාලා ලොකු ෆිල්ම් එකක් පරිගණකයට සේව් කරන්න යන්නේ 4GB තියෙන ෆිල්ම් එකක්. දැන් අපි ආකෘතිකරණය කරාට පස්සේ දැන් D එකේ දැන් තැටි තියෙනවනේ. දැන් D එකේ කියලා. එතකොට තැටි තියෙනකොට එක තැටි එක තියෙන්නේ 1GB විතරයි. ආකෘතිකරණය කරපු ඔය සෙක්ටර් එකක්. අපි කියනවා ඒකට සෙක්ටර් එකක්. එක කොටසක්. ඔය සෙක්ටර්ස් තියෙනවා. එතකොට සෙක්ටර්ස් කීයක් වෙන්නවද නිල් පාටින්? සෙක්ටර්ස් 3යි 6ක් සෙක්ටර්ස් 6ක් වෙන්නව නිල් පාටින්. සෙක්ටර්ස් 6ක තැම්පත් වෙලා තියෙන්නේ. හරි එතකොට
හිතන්න මේ 6 මෙහෙම තැම්පත් වුණාට මේ 6 එතකොට හිතන්න වීඩියෝ ෆයිල් එකක් කියලා. right දැන් වීඩියෝ එකක් GB 4ක වීඩියෝ එකක් තැම්පත් කරලා තියෙන්නේ. එතකොට දැන් එක කොටසක තැම්පත් වෙන්න විදියක් නැහැ. එක සෙක්ටර් එක ධාරිතාවය 1GB තියෙන්නේ. එක සෙක්ටර් එක ධාරිතාවය 1GB. එතකොට මොකද වෙන්නේ? අනිත් 3GB දැන් තැම්පත් වෙන්න වෙන සෙක්ටර් හොයාගෙන යනවා යා. හරිද? වෙන සෙක්ටර් හොයාගෙන යනවා. හරිද? ඉඩ තියෙන තැනකට යනවා. දැන් D එකේ තියෙනවා නම් F එකට යනවා හොයාගෙන ඉඩ තියෙන තැන. මේ තැනින් තැන ගිහින් මේ එක දැන් මේ පින්තූරේ පෙන්නන්නේ එක ලොකු ගොනුවක් එක ලොකු ෆයිල් එකක් රයිට් තැම්පත් වෙලා තියෙන තැන් බලන්න තැටියේ තැනින් තැන තැම්පත් වෙලා දැන් ඉඩ නැහැනේ ලොකු ෆයිල් එකක් ගත්තාම රයිට් තැටිය ආකෘතීකරණය කරාට පස්සේ ඉඩ නැහැ රයිට් දැන් එමු මෙතනට දැන් අපි සම්බන්ධ කරොත් එහෙම අපේ දැන් අපේ ගෙදර කතාවට සම්බන්ධ කරොත් එහෙම මේ වගේ දෙයක් වෙන්නේ රයිට් බලන්න ඔයාගේ කාමරේ තියෙනවා ලස්සන පොත් වාක්‍යයක් right ඔයාගේ කාමරේ තියෙනවා දැන් ලස්සන පොත් වාක්‍යයක් එතකොට මේ දකුණු අත පැත්තේ තියෙනවා තව පොත් ටිකක් දකුණු අත පැත්තේ තියෙනවා තව පොත් ටිකක් ඒ පොත් ටික දැන් ඔයාට කියනවා මේ රාක්කෙට ගිහින් තැම්පත් කරන්න කියලා රාක්කෙට ගිහින් තැම්පත් කරන්න කියනවා දැන් මොකද වෙන්නේ දැන් මේ පොත් රාක්කේ පිරීලා right පොත් වලින් පිරීලා හැබැයි දැන් මේ ටික තැම්පත් කරන්න තියන්නේ right කලින් ගනිපු පොත් ටික තැම්පත් කරා අග අන්තිමට තියෙන පොත් ටික ඔන්න තැම්පත් කරගන්න තියන්නේ මේ ටික ඉතුරු වෙලා තියෙනවා මොකද ඔයා කරන්නේ එතකොට ඔයාට මතක් වෙනවා right කාමරේ ඉඩ නැහැ හැබැයි සාලේ තිබුණ තව පොත් තියන්න තැන සාලේ තිබුණ තැන ඊට පස්සේ මතක් වෙනවා කුස්සියේ තිබුණ පොඩි තැන පොත් ටික මොකද කරන්නේ එක්කෝ කාමරේම තියෙන ටේබල් එක මතින් තියන්න පුළුවන් ටිකක් ඊට පස්සේ සාලේ ඉඩ තියෙනවා නම් සාලේ තියන්න පුළුවන් වෙන වෙනම අර දැන් අපි කරපු මොකද්ද පාර්ටිෂන් කරපු ඒවට right කොටස් කරපුවට පංගු බෙදපුවට ගිහින් දාන්න පුළුවන් ඉඩ තියෙන තැන් වලටනේ පොත් ටික දැන් මේක ඉඩ නැත්තම් මේ සෙක්ටර් එකේ දැන් ආකෘතීකරණය කරුවාම මං කියන්නේ එක සෙක්ටර්ස් එනවා කියලා ඒ සෙක්ටර් එක ඉඩ නැත්තම් වෙන සෙක්ටර් එකකට ගිහින් තැම්පත් කරන්න පුළුවන් හරිද වෙන සෙක්ටර් එකකට ගිහින් තැම්පත් කරන්න පුළුවන් right එතකොට වෙනවා මෙන්න මේ වගේ වැඩක් ඛණ්ඩනය කියන්නේ මෙන්න මේ වගේ දෙයක් ගොනුවක් දෘಢ තැටියක හෝ සැනලි මතක එකකය තැම්පත් කිරීමේදී සැනලි මතක කියන්නේ පෙන් එකක් හොඳේ මතක එකක තැම්පත් කිරීමේදී සමහර අවස්ථාවලදී විශේෂයෙන්ම ගොනුව ප්‍රමාණයෙන් විශාලයි නම් අර මං වගේ වීඩියෝ ෆයිල් එකක් ලොකු වීඩියෝ ෆයිල් එකක් න ඒ එක දිගට තැම්පත් වීමට සිදු නොවීමට ඉඩ තිබේ. දැන් GB 4ම දැන් එක සෙට් එකේ තැම්පත් කරන්න බෑ. එන එක දිගට තැම්පත් වෙනවද? එක දිගට තැම්පත් වෙන්නේ නෑ. අර මං වගේ වෙන තැන් වලට යන්න වෙනවා එන. මෙසේ ගොනුවේ කොටස් තැටියේ විවිධ ස්ථානවල තැම්පත් වීම ඛණ්ඩනය ලෙසින් හැඳින්වේ. එහෙනම් ප්‍රතිභාගීකරණය කියන්නේ මේ ඛණ්ඩනය වුණු තැන් දැන් තියෙනවානේ හැමතැනම ගිහිල්ලා දැන් අර කිව්වාගේ පොත් හැමතැනම ගෙදර පොත් දැන් හැමතැනම දැන් අතන පොත් වාක්‍ය ඉන්න නිසා ඔයා කුස්සියෙත් තියෙනවා බාත්රූම් එකෙත් තියෙනවා සාලෙත් තියෙනවා දාලා තියෙනවා දැන් මේ වීඩියෝ ෆයිල් එකත් එහෙමයි D එකෙත් තියෙනවා F එකෙත් තියෙනවා කෑල්ල සෙක්ටර් එකෙන් සෙක්ටර් එක තැනින් තැන එයි මේක ධාරිතාවය වැඩිනේ ගොනුවේ වීඩියෝ ෆයිල් එකේ ධාරිතාවය වැඩි ෆිල්ම් එකේ ධාරිතාවය වැඩි එහෙනම් ප්‍රතිභාගීකරණය කියන්නේ මේ ඛණ්ඩනය වෙලා තියෙන්නේ මේ තැනින් තැනට යාමට කියනවා ඛණ්ඩනය වීම එතකොට මේ ඛණ්ඩනය වුණු තැන් අරගෙන එක තැනකට ගැනීමට අපි කියනවා ප්‍රතිභාගීකරණය බලන්න දැන් ප්‍රතිභාගීකරණයට පෙර මේ ඛණ්ඩනය වුණු ඩ්‍රයිව් එක පින්තූරයක් මුල් පින්තූරේ තියෙන්නේ දෙවෙනි එකේ තියෙන්නේ මොකක්ද ඒක ප්‍රතිභාගීකරණය කළානේ එක තැනකට ආරං කොටස් 6 බලන්න කලින් කොටස් 6 සෙක්ටර්ස් 6ක තිබුණේ D එකේ වෙන්න පුළුවන් C එකේ වෙන්න පුළුවන් F එකේ වෙන්න පුළුවන් අපි කොහෙද දන්නේ නැහැ එතකොට D එකට ගන්න ඕන නම් D එකේම මේ අරන් තියෙන්නේ බලන්න එක ළඟ දැන් තියෙන්නේ එතකොට වීඩියෝ එකක් දැන් ෆිල්ම් එක ප්ලේ වෙනකොට එයා ගන්න ඕනේ තනින් හොයලා ගන්න ඕනේ නේ එතකොට ස්ලෝ වෙන්න පුළුවන් පරිගණකය. ඇයි? කොහේ තියෙනවද කියලා දන්නේ නැන්නේ ෆයිල් එක තනින් තන තියෙන්නේ. right ළඟ තියෙනවා දුර තියෙනවා දැන් ප්‍රතිභාගීකරණය කරාට පස්සේ ඩිෆ්‍රැග්මන්ටේෂන් කරාට පස්සේ ඔක්කොම එක ළඟට එනවා. බලන්න
ලස්සනට මේ වීඩියෝ ෆයිල් එක කියලා හිතන්න අපි තැම්පත් කරපු වීඩියෝ ෆයිල් එක බලන්න දැන් ඔක්කොම එක ළඟට පිළිවෙලට ඇවිල්ලා තියෙන්නේ. හරි. දැන් අපි එමු. හරි එහෙනම් ඛණ්ඩනය කියන එක අයිඩියා එකක් තියෙන්න ඕනේ. දැන් අපි ලොකු විශාල ගොනුවක් තැම්පත් කරනකොට ඒක එක දිගට තැම්පත් වීමක් සිදු වෙන්න පුළුවන්. එක දිගට right. අර පෙන්නුවා වගේ එක දිගට තැම්පත් වීමක් සිදු වෙනකොට ඉඩකඩ පවතී. මිසේ ගොනුවේ කොටස් තැටියේ විවිධ ස්ථානවල තැම්පත් වීම. ඛණ්ඩනය ලෙසින් ඇඳින්නේ. ඔන්න තැනින් තැන තැම්පත් වෙනවා නම් ඒක ඛණ්ඩනය කියලා කියනවා. right. ඊට පස්සේ බලමු විශේෂයෙන්ම ගොනු නිතර නිතර සංස්කරණය කිරීම නිසා. right. හිතන්න මෙහෙම. දැන් ඔයා ගොනුවක් කියන්නේ මේ පරිගණකයේ තියෙන එක ගොනු රූප ගොනු මොනවද අකුරු පාට සහිත ගොනු හිතන්න පාට සහිත ගොනුවක් කියලා. හිතන්න වර්ඩ් වලින් ඔයා ටයිප් කරලා සේව් කරන යම්කිසි දෙයක්. MS වර්ඩ් වලින් මොනවා හරි ටයිප් කරලා මේ සේව් කරන එක තැනක. හිතන්න ඒකේ ධාරිතාවය මෙගාබයිට් 100ක් කියලා හිතන්න. right මෙගාබයිට් 100ක් කියලා හිතන්න සරල උදාහරණයක් කියන්නේ. ඊට පස්සේ ඔයා වෙන දවසක අරන් ඒක සංස්කරණය කරනවා ඒකටම තව තව ඒවා ටයිප් කරනවා. ඒ ගොනුවටම මොකද කරන්නේ? ඒක ඕපන් කරගෙන තව තව ඒවා ගොඩක් ටයිප් කරන පල්ලෙහාට. එතකොට දැන් ආයි සේව් කරනකොට ගොනුවේ විශාලත්වය මොනව වෙනවද? ගොනුවේ විශාලත්වය වැඩි වෙනවා. ඒ ඔය ඇතුළත් කරලා තියෙන වෙනස් නේද? සංස්කරණය කරනවා කියන්නේ ඔයා සේව් කරපු එක ආයි ඒක එඩිට් කරනවා. right අලුතෙන් දේවල් ඇතුළු කරනවා නැත්නම් ඇතුළත් කරපු දේවල් නැති කරනවා. අයින් කරනවා. හැබැයි දැන් ඔන්න මොකද වෙන්නේ? දැන් ඔයා අලුතෙන් එකතු කරගෙන යනකොට මේකේ මේ තියෙන Word ෆයිල් එකේ MS Word ෆයිල් එකේ ධාරිතාවය වැඩි වෙනවා. right ප්‍රමාණය විශාල වීම හේතුවෙන් ගොනු සඳහා එක දිගට ඉඩ ලබා ගැනීමට අපහසු වීම හේතුවෙන්. right දැන් අර සෙක්ටර් එක තැම්පත් කරයි කියන්නේ පොඩි සෙක්ටර් එක පොඩි ධාරිතාවක් තියෙන සෙක්ටර් එක මුලින් ඔන්න තැම්පත් කරා Word ෆයිල් එක. දැන් මේක විශාල වෙනකොට ඒ සෙක්ටර් එකේ පුතේ මේක ඉඩ තියාගන්න ඉඩමදි. තව සෙක්ටර් එකකට යන්න. right ඒක ඉඩමදි වෙනවා. එක දිගට ඉඩ ලබා ගැනීමට අපහසු වීම හේතුවෙන්. right එහා පැත්තේ තියෙන ඉඩ ගන්න බෑ. දැන් මෙහෙම ඔයාගේ ගෙදරට right තව ඔයා ගාව සල්ලි තියෙනවා. ඔයාට ඕනේ අල්ලපු ගෙදර ඉඩම ගන්න. right ඔයා ගාව සල්ලි තියෙනවා. දැන් ඔයාට ඕනේ අල්ලපු ගෙදර ඉඩම ගන්න. හැබැයි ඒ ගෙදර මිනිස්සු ඉන්නවා. දැන් මේ මිනිස්සු ගෙදර ඉද්දි මේ මිනිස්සු ඒ ඉඩම විකුණන්නේ නැහනේ. එතනත් පිරීලා. හරිද? ඔයාගේ එහා පැත්ත එකත් පිරීලා. හැබැයි අපි නෙමෙයි ඉන්නේ. වෙන ෆයිල් එකක් නේ. වෙන මිනිස්සු වගේක් ඉන්නේ එහා ගෙදර. හැබැයි ඔයාට සල්ලි තියෙනවා නම් පුළුවන් මොකක්ද? විකුණන ඉඩම් තියෙනවා right කවුරුත් නැති හිස් ඉඩම් තියෙන වෙන තැන්වල. right හිස් ඉඩම් තියෙනවා right ඔයාගේ ප්‍රදේශයේම හිතන්න. එතකොට ඔයාට පුළුවන් එතනින් සල්ලි තියලා ඒ ඉඩම ගන්න. right එතනින් ගිහිල්ලා පුළුවන් ඔයා කඩයක් හදනවා නම් කඩයක් හදන්න. ගෙයක් හදනවා නම් අලුතෙන් ගෙයක් හදන්න. right අන්න ඒ වගේ කාර්යයක් ඛණ්ඩනය කියන්නේ ඒ වගේ තැනින් තැන මට තැනින් තැන ඉඩම් තියෙනවා. right මට තැනින් තැන ඉඩම් තියෙනවා. එතකොට දැන් මේ ප්‍රතිභාගීකරණය කියන්නේ ඩිෆ්‍රැග්මන්ටේෂන් කියන්නේ මොකද්ද? මේ තැනින් තැන තියෙන ඉඩම් ඔක්කොම මේ වටේටම right මගේ භූමි විමානයේටම දැන් මං ඉන්න තැනටම ගැනීම. කරන්න. හරි? එතකොට අපි හිතමු දැන් මේක දැන් මට දැන් අද වෙනකොට තියෙනවා purchase right purchase හිතන්න purchase 60ක් තියෙනවා කියලා ඔක්කොම එකතු කරාම තියෙන ඉඩම් එක්ක මම ආයෙත් දීලා ගන්නවා තව purchase 20ක්. එතකොට දැන් මට purchase 80ක් තියෙනවා. මොකද වෙන්නේ මේකේ ධාරිතාවය දිනෙන් දින දැන් වැඩි කරගන්න මෙයා. සංස්කර ගණන් දිනෙන් දින වැඩි කරගන්න. එතකොට ඒ කලින් තැම්පත් කර සෙක්ටර් එකේ දැන් මේක ඉඩ මදි. හැබැයි එහා සෙක්ටර් එකේ මේ තැම්පත් කරන්නත් විදියන්නේ ඒක අපේ නෙමෙයි ඒක වෙන ෆයිල් එකක් තියෙනවා. ඒක එහා ගෙදර වෙන මිනිස්සු ඉන්නේ. right ඒක නිසා වටේ තියෙන ෆයිල් වටේ තියෙන ඉඩම් අරගෙන තමයි අපිට වැඩ කරන්න වෙන්නේ. right අන්න ඒ වගේ කතාවක් තමයි ඛණ්ඩනයේදී වෙන්නේ. හරි. ගොනු කොටස් වලට බෙදා වෙන් කර තැටියේ වෙන වෙන ස්ථානවල තැන්පත් කිරීමට මෙහෙයුම් පද්ධතිය ක්‍රියා කරනු ඇත. ගොනු මකා දැමීම නිසා තැටිවල හිස්වන ඉඩකඩ නව ගොනු සඳහා භාවිතා කිරීමට උත්සාහ දැරීමද ඛණ්ඩනය සඳහා හේතුයි. තව එකක් තියෙනවා. දැන් මං කියවනේ දැන් එහා පැත්තේ දැන් ඉඩමේ දැන් එහා පැත්තේ ඉඩමේ මං කියවනේ ඉන්නවා කියලා කවුරු හරි. දැන් එතකොට මේ මිනිස්සු දැන් විකුණලා දාලා යන්න හදන්නේ. එතකොට මොකද වෙන්නේ? හරියට ගොනුවක් මකා දැමීමක් වගේ. right ගොනුවක් මකා දැමීමක් වගේ නැත්නම් වෙන තැනක කවුරු හරි ඉන්න තැනක වෙන ෆයිල් එකක් තැම්පත් කරන තැනක ඒ ෆයිල් එක අපි ඩිලීට් කරනවා නේ අපි ඩිලීට් කරනවානේ හිතන්න පින්තූර ෆයිල් එකක් කියලා
picture file එකක් කියලා හිතන්න අපි save කරමු. ඒ පින්තූර delete කරනවා. එතකොට delete කරාම එතන ඉඩක් හැදෙනවනේ. දැන් sectors අපි බෙදුවට පස්සේ hard disk එකේ partition කරලා ඉවරයි. දැන් ආකෘතිකරණදී sectors බෙදනවනේ එක sector. right sector 1 sector 2 එහෙම යනවනේ. එතකොට දැන් ලස්සනට පොඩි පොඩි කොටු වලට යනවනේ බෙදිලා. එතකොට පොඩි කොටුවක sector එකක තියෙන ඉඩ ප්‍රමාණය දැන් ඉඩ ප්‍රමාණයක් එනවනේ. දැන් ඒක delete කරා කියන්නේ hard disk එකේ ඉඩ එනවා. එහෙනම් ඒ ඉඩකඩ නව ගොනු අලුත් එකක් එතන save කරන්න පුළුවන්. එතන උත්සාහය ඒ වගේ අලුත් ගුණයක් උත්සාහ දැරීමේදීද ඛණ්ඩනය සඳහා හේතු වෙනවා. පැහැදිලිද? අලුත් දෙයක් එතකොට එතනට ඇවිල්ලා ගන්නවා. ඒ කියන්නේ දැන් එහා ඉඩම අපි ගන්න කලින් දැන් අපේ අපිට ප්‍රතිභාගීකරණය කරන්න කලින් එහා ඉඩම ගන්න කලින් වෙන කවුරු හරි ඇවිල්ලා එක ගන්නවා. පැහැදිලි? එතකොට ඛණ්ඩනයක් නේද? අපි එහා ගෙදර ඉඩම ගන්න හිටියනම් දැන් අපිට ඒ වෙලාවේ මොකක් හරි සල්ලි නැති වුණා. හරි සල්ලි ටිකක් මදි වුණා. එතකොට වෙන කෙනෙක් ගන්නවා. මොකද ගත්තර පස්සේ නම් මේ මිනිස්සුත් එක වලි නේ ඛණ්ඩනය වෙනවා. මේ මිනිස්සුත් එක නිතරම අපේ ගත්ත ඉඩම ටික අල්ල ගන්නවා right අපි පොඩ්ඩක් පැත්තෙන් අල්ල ගන්නවා අපිට මෙතන ගොඩක් කල් හිටියේ ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා හරි ඛණ්ඩනය හේතුවෙන් ගොනුවක් කියවීමට උත්සාහ කිරීමේදී එහි කොටස් එක දිගට එක ළඟ නොපීටීම නිසා කියවීම සඳහා වැඩි කාලයක් ගත වීම සිදු වේ මේ පරිගණකයේ කාර්යක්ෂමතාවය පහළ යාමට හේතු වේ අර මේ ඛණ්ඩනය නිසා මේ දැන් තියෙන දැන් ෆයිල් ටික එක ළඟ පීටුනේ නැති නිසා ෆයිල් වලට දැන් ප්‍රවේශයෙන් යන කාලය වැඩි එහෙනම් කාර්යක්ෂමතාවය පහළ යනවා. ඒක හේතුවක් තමයි කාර්යක්ෂමතාවය පහළ යාමට හේතුවක් තමයි ඒක. ඛණ්ඩනය සිදු වීම. එතකොට දැන් ප්‍රතිභාගීකරණය කියන්නේ බලන්න ඒක එක තැනකටම ඔක්කොම ෆයිල් ටික ගන්නවා. right මට තියෙන ඉඩම් ටික ඔක්කොම මම එක තැනකට ගන්නවා. හදලා මම අක්කර ගානක් හදනවා. right වජස් ගාන එකතු කරලා මම අක්කරයක් හදනවා. right ඒ වගේ කාර්යයක්. පරිගණකයේ කාර්යක්ෂමතාවය පහළ යාමක් නිරීක්ෂණයට කිරීමට ලැබුණොත් ඒ ඛණ්ඩනය නිසා සිදුවිය හැකි හතර පරිගණකයේ කාර්යක්ෂමතාවය පහළ දැමීමට හේතු රාශියක් පවතින අතර මේ එක් හේතුවක් පමණි. මේ රවිදු මේ මයික් එක ඔන් කරලා. හරි. පරිගණකයේ කාර්යක්ෂමතාවය පහළ දැමීමට හේතු රාශියක් පවතින අතර මේ එක් හේතුවක් පමණි. මේ සඳහා ගත හැකි හොඳම පියවරන්නේ දුරතටිය ප්‍රතිභාගීකරණය සඳහා පියවර ගැනීමයි. හරි. එහෙනම් මොකද පරිගණකයේ කාර්යක්ෂමතාවය පහළ දාන්න එක් හේතුවක් තමයි මොකද්ද? ඛණ්ඩනය සිදුවීම. මේ වගේ තැනින් තැන දත්ත තැන්පත් වීම නිසා ඛණ්ඩනය සිදුවිය. එතකොට අපිට මොකද්ද කරන්න පුළුවන්? දුරතටිය ප්‍රතිභාගීකරණය සඳහා පියවර ගන්න පුළුවන්. right බලන්න මේක ප්‍රතිභාගීකරණය කරන හැටි දැන් අපි ටයිප් කරනවා මෙතන defragmentation කියලා. එතකොට එනවා defragment and optimized drivers කියලා right බලන්න මෙන්න මෙහෙමයි ඔක වෙන්නේ. ස්ක්‍රීන් එක පේනවා ඇති හැමෝටම. right ඔන්න optimized drivers නැත්නම් defragmentation එකට ගියාට පස්සේ ඔන්න මගේ තියෙනවා CDFG කියලා ඔන්න තියෙනවා. එච්ච කරු පෙන්නන්නේ මේ දැන් මම පෙන් එක ගහමු ඔන්න ඒක ගලවන්නම් පෙන්නේ. right චක්‍ර ඊට පස්සේ පෙන්වන්න නැතුව යාවිය right ආයෙ ගමු එක දැන් චක්‍ර පෙන්වනවා defragment and optimized drivers කියලා දිනවා වගේ පරිගණකේ right දැන් ඔන්න D පෙන්වන්නේ නැහැ ඔන්න මගේ hard disk එකේ CDFG තියෙන්නේ පෙන්වන්නේ right CDFG තමයි දැන් පෙන්වන්නේ අත්‍තරම දැන් hard disk එක තියෙන්නේ එතකොට බලන්න C එකේ මගේ fragmented කියන්නේ right fragmented කියන්නේ මොකක්ද දන්නවද ඛණ්ඩනය වුණු ප්‍රමාණය පැහැදිලිද hard disk එකේ C එක මගේ 107ක් බලන්න ප්‍රතිශතය දාලා තියෙන 107ක් ඛණ්ඩනය වෙලා තියෙන්නේ දැන් මොකද මම කරන්න ඕනේ මේක දැන් මට පුළුවන් දැන් මේක defragmented කරන්න defragmentation කරන්න පුළුවන් ප්‍රතිභාගීකරණය කරන්න පුළුවන් මේ 107 ප්‍රතිභාගීකරණය කරාට පස්සේ මොකද වෙන්නේ මෙතනට ඉඩ එනවා right 107ක් මට ඉඩ ගන්න පුළුවන් ආයෙ බලන්න D එකේ වෙලා නැහැ fragmented කියන්නේ ඛණ්ඩනය right ඛණ්ඩනය 100.0යි F එකේ 100.0යි ආයි G එකේ තියෙන 110ක් පැහැදිලි එතකොට කරන්නේ මේමයි දැන් අපි හිතමු දැන් මේ 107 අපිට දැන් fragmented ඛණ්ඩනය මේ වගේ දැන් මෙහෙම ගිහිල්ලා 100.0 ඉඳන් right 100ක් ගිහිල්ලා අන්තිමට ඔය 107 අයින් කරගන්න පුළුවන් පැහැදිලිද දැන් එතකොට defragmentation එක කරගන්න විදිය තමයි කිව්වේ
දැන් fragmented කියන්නේ කණ්ඩණය වුණු ප්‍රමාණය. එතකොට මගේ ආය කණ්ඩණය වෙලා තියෙන්නේ G එකේ විතරයි. G එකට ගිහිල්ලා මෙම ඔප්ටිමයිස් දුන්නාම කරගන්න පුළුවන් වැඩි. හරිද? දැන් ඔය C එකේ වැඩේ දැන් යනවා. ඔන්න මට ස්ටොප් කරන්න පුළුවන්. right? ස්ටොප් කරමු. right. ස්ටොප් කරාම දැන් බලන්න කලින් 107ක් තිබුණා. දැන් ඔන්න 102යි තව තියෙන්නේ. right? මම ස්ටොප් නකරනම් ඔය 102ත් කණ්ඩණය වුණු 102ත් මොකද වෙන්නේ? ඒ දෙකත් හරියනවා. පැහැදිලිද? දැන් එන ඔන්න මම ආකෘතිකරණය කරා. පැහැදිලිද? sorry. ප්‍රතිභාගීකරණය කරා. කණ්ඩණය වුණු ඒවා මොකක් කරාද මම? ප්‍රතිභාගීකරණය කරා දැන්. right. එතකොට ප්‍රතිභාගීකරණය කරාම දැන් මගේ දැන් C එකේ තැනින් තැන තැන්පත් වෙලා තියෙන ෆයිල් ටික එක තැනකට අරගෙන තියෙන්නේ. හරි. ඒක දැන් මම කරන විදිය තමයි දැන් පෙන්වන්නේ. right. මම හිතනවා දැන් අවබෝධයක් තියෙනවා කියලා ඒ ගැන. හරි.